අද අපිට තියෙන්නේ අපගේ සතියේ ශ්‍රමය පටන් ගත්තානේ. හරි. ශ්‍රමය පටන් ගත්තා. ශ්‍රම පිරිවැයේ. ඉතින් අද අපිට තියෙන්නේ වැටුප් ලේඛන කියන කොටස. හරි. අපි අර ගිය සතියේ වැටුප් හදන හැටි, ප්‍රසාද දීමනා, අතිකාල දීමනා ගැන කතා කරානේ. හරි. අද පුතේ අපිට තියෙන්නේ වැටුප් ලේඛන. අපිට අග්ගාල ඉවර කරමු. වෙලා යන පුතේ මේ ටික කරන්න. වැටුප් ලේඛනයේ තියෙන මාතෘකාව. වැටුප් ලේඛනය. හරි. පුතේ වැටුප් ලේඛනයක් කියලා කියන්නේ ආයතනයක වැඩ කරන එක් සේවකයන්ගේ වැටුප වෙන වෙනම ඇතුළත් කරලා ආයතනයේ සියලුම සේවකයන්ගේ වැටුප් ඇතුළත් කරලා පිළිවෙල ගන්න ලියවිල්ලට කියන්නේ වැටුප් ලේඛනය. එක් සේවකයන්ගේ වැටුප් පිළිබඳ විස්තර සහ ආයතනයේ සියලුම සේවකයන්ගේ එක් සේවකයාගේ වැටුප් පිළිබඳ විස්තර ඇතුළත්ව ආයතනයේ සියලුම සේවකයන්ගේ වැටුප් පිළිබඳ විස්තර ඇතුළත් ලියවිල්ලට කියනවා වැටුප් ලේඛනය කියලා. මේක පුතේ එතකොට මේකේ තියෙන ප්‍රයෝජන තමයි වැටුප් පිළිබඳ විස්තර ලබා ගන්න පුළුවන්. වැටුප් ගිණුම්ගත කරන්න මූලාශ්‍රවිල්ලක් වෙනවා. හරිද? මෙන්න මේ ප්‍රයෝජන වැටුප් ලේඛනයක තියෙනවා. එහෙනම් පුතේ අපි ඉස්සරහම වැටුප් ලේඛනය හදන්න ඉගෙන ගන්න ඕනේ. හරි. මම වෙලාව ගන්න නැතුව කෙලින් ප්‍රශ්නයට යන්නම්. ඉතින් මේ වැටුප් ලේඛනයේ ගිණුම්ගත හදලා ගිණුම්ගත කරන්නක් තියෙනවා. එන්න පුතේ අභ්‍යාස අංක 362. හරි. බණ අභ්‍යාස අංක 362. සීමාසහිත සේන ගඩොල් නිෂ්පාදකයෝහි මැටසෙකුසුම් අංශයේ පුද්ගලයන් 4 දෙනෙකු සේවයේ නියුක්තව සිටින අතර මැයි මාස 10 වැටුප් ලේඛනයේ තොරතුරු පහක් දැක්වේ. පුතේ සීමාසහිත සේන ගඩොල් නිෂ්පාදකයෝහි මැටසෙකුසුම් අංශයේ පුද්ගලයන් 4 දෙනෙකු සේවයේ නියුක්ත සිටින අතර මැයි මාස 10 වැටුප් ලේඛනයේ තොරතුරු පහක් දැක්වේ. පුතේ මැයි මාසෙ විස්තර දෙන්නේ සේවකයෝ 4 දෙනයි. ජී ආර්යසේන එස් විරිපාල ආර් චිත්‍රන්ත පී ගුණසිංහ කියලා සේවකයෝ 4 දෙනයි. අතිරේක තොරතුරුත් අපිට දෙනවා. සාමාන්‍ය වැඩ කරන මාසයක් යනු පැය 160කි. සාමාන්‍ය වැඩ කරන මාසයක් කියන්නේ පැය 160යිලු. හරි. සාමාන්‍ය පැයක වැටුප් අනුපාතය මෙන් එකහමාර ගුණයක් අතිකාල සඳහා ගෙවනු ලැබේ. ඉතින් සාමාන්‍යයෙන් පැය 160ක් වැඩ කරොත් ගෙවන්නේ මූලික වැටුප. පැය 160 පැන්නාම 160 වඩා වැඩියෙන් වැඩ කරනවට ගෙවන්නේ අතිකාල. තව ප්‍රසාද දීමනා, පැමිණීමේ දීමනා, නිල ඇඳුම් දීමනා, සංග්‍රහ දීමනා කියලා තව තියෙන්න පුළුවන්. සමහරට අතිකාල දීමනා විතරක් වෙන්නත් පුළුවන්. දල වැටුම්මත් සේවක අර්ථසාධක ගණන්වල දායකත්වයේ සේවකයාගෙන් 10%ක් වන අතර සමාගමෙන් 15%ක් වේ. අයන්න පහත් දැක්වෙන ආකෘතිය අනුව 20 මැයි මාස 10 වැටුප් ලේඛනයක් පිළිල කරන්න. පුතේ වැටුප් ලේඛනයක් අපිට හදන්න කියලා කියන්නේ. ආකෘතියක් දීලාද නැද්ද? දීලා. පහත දැක්වෙන ආකෘතිය. නම ඉපෙයින් පුතේ මූලික වැටුපට අතිකාල දීමනා එකතු වෙලා දාලා වැටුප. මේක පුතේ දීමනා එකයි තියෙන්නේ. මූලික වැටුප දීමනා අතිකාල දීමනා විතරයි තියෙන්නේ. මොනවාද ප්‍රසාද දීමනා අනමන වෙන දීමනා නැහැ. මූලික වැටුපට දීමනා එකතු වුණා තමයි දාලා වැටුප හැදෙන්නේ. කෙලින්ම දාලා වැටුප. ඉතින් මේකේ මූලික වැටුපයි එක දීමනාමයි තියෙන අතිකාල දීමනා විතරයි. අඩු කිරීම CAA කියන්නේ සේවක අර්ථසාධක ආරම්භදලේ සේවකයන්ගේ දායකයෙක්. පුතේ දාලා වැටුපෙන් සේවකයාගේ දායකයෙක් කපලා නේද? සුද්ධ වැටුප සේවකයා අතර දෙන්නේ. සුද්ධ වැටුප ඊට පස්සේ CAA සමාගම කියන්නේ සේව්වේ කියන්නේ සමාගම දරන දායකයන්. ඔන්න වැටුප් ලේඛනයේ පුතේ ආකෘතිය දීලා. එහෙනම් ඔය ආකෘතියට වැටුප් ලේඛනය අඳ ගන්න ඕනේ. පුතේ ටක් ගාලා අඳ ගන්න වැටුප් ලේඛනය. පල්ලෙහා රූල් 5ක් ඇති ගොඩාක් පල්ලෙහාට ඕනේ නැහැ. හරි. පල්ලෙහා රූල් 5ක් ඇති ගොඩාක් පල්ලෙහාට ඕනේ නැහැ. පුතේ වැටුප් ලේඛනය ලියන්න උඩින්ම 2000 මොන මාසෙද 2020ද? මැයි මාස සඳහා වැටුප් ලේඛනය අවුරුද්දක නමක් දීලා නැහැ. උඩින් ලියන්න මැයි මාසය සඳහා වැටුප් ලේඛනය කියලා. උඩින් ලියන්න මැයි මාසය සඳහා වැටුප් ලේඛනය. හරි. මැයි මාස සඳහා වැටුප් ලේඛනය කියලා ඔක අඳ ගන්න පුතේ. ඔය විදිහටම අඳ ගන්න. හරි. ඔක විදිහට අඳ ගමු අපි ඉක්මනට. මැයි මාස 10 වැටුප් ලේඛනය. හරිද? පළල රූල් 6ක් විතර අඳ ගන්නකෝ. නම ඉපෙයිම් 3ක් තියෙනවා.
ඉපැයීම් 3යි ඉතින් අඩු කිරීමයි සුද්ධ වැටුපයි EPF සමාගමේ දායකය. අකරද ගන්න පුතේ. නම ඉපැයීම් හරිද? ඉපැයීම් 3 තමයි මූලික වැටුප අතිකාල දීමනා දල වැටුප ඊට පස්සේ සුද්ධ වැටුප හරි අඩු කිරීම සුද්ධ වැටුප වැරදුවා අඩු කිරීම ලියන්නේ නැහැ නේ මම හරි අඩු කිරීම EPF සේවක හරි EPF සේවක කියලා හරි අඩු කිරීම EPF සේවක සුද්ධ වැටුප ඊට පස්සේ EPF සේව්‍ය සමාගමේ දායකය EPF ඉතින් ඔක සමාගම කියලා ලියුවට කමන්නේ අපි සේව්‍ය කියලා ලියනවා සේව් තග්ගලෝ ගඳ ගන්න තග්ගලද ගන්නකො හරිද මේ මාස දා වැටුප් ලේඛනය කියලා ලියන්න හරි නම ඉපැයීම් 3 මූලික වැටුප අතිකාල දිමනා දල වැටුප අඩු කිරීම EPF සේවකයා සුද්ධ වැටුප EPF සේව්‍යා හරි මේක මොකක්ද කියලා මම ගාන හදද්දි කියාගෙන යන්නේ ඇඳලා ඉවරයි නේද පුතේ උඩින් ලිවන්නේ මේ මාස දා වැටුප් ලේඛනය කියලා ලිවන්නේ එහෙනම් අපි හදමු පුතේ මේගොල්ලෝ කියනවා වැඩ කරන මාසයක් කියන්නේ පැය 160යි කියන්නේ මූලික වැටුප දෙන්නේ පැය 160කට පැය 160 වැඩ කරොත් අතිකාල දීමනා සාමාන්‍ය පැයකමින් එකමාර ගුණයක් හරි ඉස්සරම ලියන්න G ආර්යසේන නම ලියන්න G ආර්යසේන ලියන්න G ආර්යසේන පුතේ ආර්යසේනගේ මූලික වැටුප ලියන්න පුතේ ආර්යසේනේ මාසයකට 3200යි මාසයක් කියන්නේ අපිට පැය 160ක් කියලා කියනවා හරි එතකොට කොහොම හරි මාසයකට 3200යි කියන්නේ පැය 160ක් බලන්න ආර්යසේන පැය 160ක් වැඩ කළාද කියලා ඔව් පුතේ පැය 184ක් වැඩ කළා පැය 160 තමයි 3200 පැහැදිලිද එහෙනම් යාගේ මූලික වැටුප පැය 160යි ඒකට 3200යි කියන්න මූලික වැටුපට 3200යි මූලික වැටුපට දාන්න 3200ක් පුතේ මාසෙන්නේ 3000 කියන්නේ පැය 160 තමයි 3200 හරි ඒ කියන්නේ අතිකාලත් වැඩ කළා පුතේ පැය කීයක් වැඩ කළාද යා පැය 184ක් වැඩ කරලා නමුත් මේ 3200 කිව්වේ පැය 160කට පැය 184ක් වැඩ කළා මේ 3200 අදාළ පැය 160කට එහෙනම් එයා OT පැය කීයක් වැඩ කළාද පුතේ කියන්නේ 184 160ක් ගියාම 4යි 24යි ඉතින් එයා OT පැය 24ක් වැඩ කළා නේද ඒක තේරුණාද අතිකාල පැය 24ක් එහෙනම් අතිකාල පැය 24 වැඩ කරන්න අතිකාල පැය කියන. ඒතකොට අතිකාල දීමනා වෙනවා. උදේ මට කියන්න මෙයාගේ අතිකාල පැයකට කීයද? මට කියන්න අතිකාල පැයකට නෙමෙයි. අතිකාල පැයකට සාමාන්‍ය පැයක වගේ එකමාරක් ගුණයක් ගෙවනවා කියලා කියනවා අපිට.
පුතේ පළවෙනි ගැළපිල්ල අපිට කියනවා සාමාන්‍ය වැඩ කරන මාසයක් කරන පැය 160කි. සාමාන්‍ය පැයක වැඩු අනුපාතයෙන් එකහමාරක් ගුණයක් අතිකාල සඳහා ගෙවනු ලැබේ. මට කියන්න සාමාන්‍ය පැයකට කීයද? පුතේ 20යි නේද? රුපියල් 20යි. කොහොමද 20යි කියලා කිව්වේ පුතේ? 3200ක් ගෙවන්නේ පැය කීයකටද? 160කට. 3200ක් ගෙවන්නේ පැය 160කට. එහෙනම් පුතේ පැයකට කීයද? පැයකට රුපියල් 20යි. සාමාන්‍ය පැයකට රුපියල් 20යි. එහෙනම් මට කියන්න පුතේ අතිකාල පැයකට කීයද? සාමාන්‍ය පැයකට 20යි. අතිකාල පැයකට එකහමාරක ගුණයක්. ඒ කියන්නේ 20යි තව භාගයයි 30ක්. එහෙනම් පුතේ අතිකාල දීමනාව හොයාගන්න 24 30න් වැඩි කරන්න. කැලලයක් තියෙනවනේ කීයද අතිකාල දීමනාව වෙන්නේ? අතිකාල දීමනාව කීයද පුතේ එන්නේ කියන්නේ? 24 වැඩි කිරීම 30 720යි. ඉතින් අතිකාල දීමනාව රුපියල් 720යි. අතිකාල දීමනාව රුපියල් 720යි. එහෙනම් මෙතන දාන්න පුතේ අතිකාල දීමනාව 720යි. අතිකාල දීමනාව 720යි. හරි. ඉතින් දාන්න අතිකාල දීමනාව 720යි. දැම්මද? අතිකාල දීමනාව 720යි. හරි. අතිකාල දීමනාව 720යි. එතකොට පුතේ දාල වැටුප කීයක් දෙන්නේ කියලා කියන්න මට. පුතේ දාල වැටුප කීයක් දෙන්නේ? 3200 720යි. 3920යි. හරි. 3920යි. ඒ 3200යි මෙයාගේ එකම එක දීමනාවයි තියෙන අතිකාල. මේකේ ප්‍රසාද දීමනාව නම් බලන්න නැහැ නම් 3920යි. මට කියන්න 3920 මෙයාගේ අතර දෙන්නේ නැහැ. පඩියෙන් අඩු කරනවා කාගේ දායකයේද? EPF එකේ සේවකයාගේ දායකය. ඉතින් EPF එකේ සේවක මේ ගාන තියෙන්නේ EPF එකේ සේවකයාගේ දායකය විතරයි. තව ණය තියෙන්න පුළුවන්. අත්තිකාරම් පඩියෙන් අගේදීප අත්තික ඒවා තියෙන මේකේ තියෙන දේ EPF එකට විතරයි. වෙන මොකුත් අඩු කිරීම නැහැ. ඒක අඩු කිරීමයි තියෙන්නේ. මට කිය සුබ සාධක සමිතියේ සමාජික දල අඩු කර ගන්න පුළුවන්. ඒවා මොකුත් නැහැ මේකේ EPF. මට එහෙනම් කියන්නම දේ සේවකයාගේ දායකයෙක් කිය 392 ගන්න නේද? මේ 3920 10ක් නේ. ඒක පුතේ 392ක් මෙයාගෙන් කපාගෙන මෙයාගෙන් 392ක් කපාගෙන සේවකයා අතර දෙන්නේ කීයද පුතේ කියන්නේ? 392ක් කපාගෙන මෙයාගේ අතර දෙන්නේ කීයද පුතේ කියන්නේ? කියන්නකෝ. 3920න් 392ක් කපලා අතර දෙන්නේ කීයද? 3528යි. එතන දාන්න 3528යි. 3528යි. හරිද? 3528යි. ඒක හොඳටම තේරෙනව නේද? 3528යි. එහෙනම් පුතේ මට කියන්න මේක තමයි පුතේ සේවකගේ අතර දෙන පඩිය. මූලික වැඩිපුර 3200ට හරිද? අතිකාල දීමනා 720 එකතු කරා. එතකොට 3920 යාට අයිති වැඩිපුර. ඒකෙන් පුතේ EPF එකේ යාගේ සේවකයාගේ දායකගේ 392 කපාගෙන සේවකයා අතර දෙන්නේ මේ 3528. මේ වැටුප් වලට අදාළ විස්තර මෙතනින් ඉවරයි. මේක පුතේ ආයතනයේ වියදම්. ආයතනයේ පුතේ මේක නම් දරන්නේ EPF එකට විතරයි. තව ETF එකට දරන්න පුළුවන්. සේවකයන් ආයතන ගන්න රක්ෂණය කරලා තියෙන්න පුළුවන්. ඒවා මොකුත් නැහැ මේකේ. එකයි. එහෙනම් පුතේ මේක ආයතනයේ වියදම කීයද කියලා බලන්න. 15ක්. කීයද 15ක් කියලා කියන්නේ? 15ක් කියන්නේ 588යි. 588යි. දැන් තේරුණා නේද ක්‍රමේ? 588යි. හරිනේ? ඒ විදිහට දෙවනිය කවුද? S සිරිපාල. ලියන්න. S සිරිපාල. S සිරිපාල. ඉවපදේ සිරිපාල කියලා. හරි. සිරිපාලගේ මූලික වැඩිපුර කීයද පුතේ? පැයකට 16යි. පැයකට 16යි පුතේ මූලික වැඩිපුර ගන්න පැය 160කට. බලන්න මෙයා පැය කීයක් වැඩ කළාද කියලා. පුතේ මෙයා පැය කීයක් වැඩ කළාද? පැය 160යි වැඩ කරලා තියෙන්නේ. එයා පැය 160යි වැඩ කරලා තියෙන්නේ. එහෙනම් පුතේ එයාට මූලික වැඩිපුර තමයි හම්බෙන්නේ. එහෙනම් මට කියන්න පැයකට 16 ගානේ පැය 160 කීයද යාගේ පුතේ මූලික වැඩිපුර? කියන්න. පැයකට 16 ගානේ පැය 160 මූලික වැඩිපුර කීයද? 2560ද? 2560යි නේ. 2560යි. එහෙනම් පුතේ මෙතන මූලික වැඩිපුර දාන්න 2560යි. 2560යි.
දේ අතිකාල දීමනා නැහැ. අතිකාල දීමනා නැහැ. ඉතින් අතිකාල දීමනා නැත්තේ එයා වැඩ කරන්න ඕනේ පැය 160යි වැඩ කරලා තියෙන්නේ 160යි. අතිකාල දීමනා දෙන්නේ 160 පැන්නොත් අතිකාල දීමනා නැහැ. එයාගේ දල වැටුපත් 2560යි. එයාගේ දල වැටුපත් 2560යි. ඒ වැටුප් කියන වියදම මේකෙන් 2560ම එයාගේ අතර දෙන්නේ නැහැ. ඒකෙන් 100ට කීයක් කපා ගන්නවද එයාගේ පඩියෙන්? 10%ක්. 10%ක් නෙමෙයි සේවක අර්ථසාධක ගන්න දෙවෙනි ගැලපෙන්න කියන්නේ. එතකොට 250ක් කපාගෙන එයාගේ අතට දෙන්නේ කීයද පුතේ? එයාගේ අතට දෙන්නේ 2304යි. එයාගේ අතට දෙන්නේ 2304යි. හරි. එයාගේ අතට දෙන්නේ 2304යි. වැටුප් කොච්චරයි? මේ EPF කියන්නේ පුතේ වෙනම ආයතනයේ වියදමක්. වැටුප් වලට අමතරව දාන එක. පුතේ ඒක දල වැටුපෙන් 15ක්. කීයද කියන්නේ දැන්ට මට එන්නේ? එතන කියද පුතේ 384යි. 384යි. හරි ඊට පස්සේ හරි පුතේ මේකත් අහගෙන අද මම 360 දැන් මෙයා පටන් ගත්ත 362 නේ 362යි 363 අද කරන්නේ 364යි මම අද ඉවර කරනවා පුතේ. හරි 362යි 364යි. එතකොට 363යි ඉතුරු මේ වැටුප් ලේඛන ගණන් ටික අපිට මේ බ්‍රහස්පතින්දා ඔයාලට ක්ලාස් තියෙන උදේ 8ට බ්‍රහස්පතින්දා 8:10 තියරි පන්තියේ එක්ස්ට්‍රා ක්ලාස් එක තියෙනවා. එතකොට අදයි බ්‍රහස්පතින්දා කරාම ශ්‍රමය ඉවරයි. ඊට පස්සේ තියෙන පුතේ ශ්‍රමයේ තියෙන පුතේ ඔගේ වෙනි පිටු වෙනකන්ද මැද පිටු වෙනකන් තියෙන පුතේ 10 වෙනි පිටු වෙනකන් තියෙන පුතේ ශ්‍රම පිරිවැය. එතකොට මේ අදයි බ්‍රහස්පතින්දා කරාම ශ්‍රමය ඉවරයි. ඊට පස්සේ තියෙන පුතේ මොකක් පටන් ගන්නද? පොදු කාර්ය. පොදු කාර්යයත් පුතේ ඉරිදාවල් 2යි. පොදු කාර්ය ඉවරයි. ඉරිදාවල් දෙකට වැඩි ගන්නෑ. මොන හරි වුණොත් අතිරේක පන්තියක් දැම්ම ඉවර කරයි. එතකොට පුතේ ලබන ඉරිදායි ඊළඟ ඉරිදායි කරාම මේ ටියුට් එක ඉවරයි ඈ. පුතේ අලුත් ටියුට් එක දැන් ලෑස්ති. ආන්තික පිරිවැය ටියුට් එක ඔයගොල්ලෝ මට අර ඇඩ්‍රස් එපු කට්ටියට පුතේ මම ඒගොල්ලන්ට ටියුට් එක වෙනම පැක් කරලා රිවිෂන් තියරි ටියුට් දෙක ඉල්ලපු කට්ටියට පැක් කරලා දෙයි මං ශ්‍රීසුමන්ට බාර දීලා තියෙන ඒගොල්ලෝ ගෙනත් දෙයි. එහෙම ඇඩ්‍රස් එපු නැති කට්ටියට ඕනේ වෙලාවක පුතේ ශ්‍රීසුමන්ට ඇවිල්ලා ටියුට් ගන්න පුළුවන් ඈ. ඕන්ලගේ රෑ නෙමෙයි. දවල් දවස් ඇතුළත ශ්‍රීසුමන ඇරලා තියෙන්නේ. ඕනට ඕන්ලාගේ පුතේ ටියුට් ගන්න පුළුවන් ඇරලා තියෙන්නේ. අර ඉල්ලපු කට්ටියට පුතේ මට විස්තරතුරු එවපු ළමයිට ටියුට් එක ගෙවල් ළඟට හරි කිට්ටුවට හරි ඇවිල්ලා ඔයගොල්ලන්ට කෝල් එකක් දෙයි පුතේ. කලින් එන්න කලින් කෝල් එකක් දෙයි. ඒතර පුතේ ටික ගන්න ඈ. පුතේ මේ ටියුට් අරන් තියාගන්න. එතකොට ලේසි දන්නවනේ. දැන් මේ ටියුට් එක පුතේ තව ඉරිදාවල් දෙකක් යද්දි ඉවරයි. තව ලබන ඉරිදා ඊළඟ ඉරිදාට කලින් පුතේ ටියුට් ටික ඊළඟ ඉරිදාත් ඉවරලා ගත්තට කමක් නැහැ පුතේ. කොහොම හරි තව ඉරිදාවල් දෙකකින් පස්සේ අලුත් පාඩම් පටන් ගන්නවා. ඊට කලින් පුතේ ටියුට් ටික ගන්න ගත්තේ නැති කට්ටිය ඔක දෙමව්පියන්ට පුතේ පඩි හම්බෙන්න වෙලාවට සල්ලි හම්බෙන්න වෙලාවට පුතේ ගන්න. ඒ පුළුවන් වෙලාවට ශ්‍රීසුමන්ට ඇවිල්ලා ගන්න පුතේ. ඔයගලන්ට ඒ නිදහස තියෙනවා. අර ටියුට් ඉල්ලපු ළමයිට පුතේ ඒගොල්ලෝ ගෙනත් දෙයි. එතකොට පන්ති ගාස්තු ගෙවලා ගන්න ඒගොල්ලෝ අනිත් කට්ටිය පුතේ පුළුවන් වෙලාවට ඇවිල්ලා ගන්න. හරි ආයෙ තව ටියුට් ගෙන්න ගන්න ඕන නම් පුතේ මං ඊයේ දැම්ම මැසේජ් එක අර මං වැඩ ගන්න ශ්‍රීසුමනේ අච්චරි කියලා එක්කෙනෙක් එයාගේ නම්බරේ දැම්ම එයාට කෝල් කරලා බලන්න. සමහරට මේ පැත්තට ඇවිල්ලා නම් පුතේ ආයි එන්න කියන්න අමාරුයි ඉතින්. බලන්නකෝ කෝල් කරලා ආයෙ ගෙන්න ගන්න ඕන නම්. හරි. පුතේ ටියුට් ටික ඉක්මනට ගෙන්න ගන්න පුතේ මේ තියරි පන්තියේ මේ ආන්තික පිරිවැය ටියුට් එක එවන්නේ. රිවිෂන් පන්තියේ එවන්නේ පුතේ සමාගම්. සමාගම් වල වැදගත්කම දන්නවනේ. සමාගම් ගිණුම් කරන්නේ. හරි. දේ ඒවා අරගෙන තියාගන්න මේ පන්ති ගාස්තු ගෙවලා පුතේ ඒ ටික ගන්න ඈ. හරි. තොරලා මේ බ්‍රහස්පතින්ද වල ක්ලාස් ඈ. මේ බ්‍රහස්පතින්ද තියරි පන්තිය 8:10 තියෙනවා. පැය දෙකක් ඇති පුතේ. හරි. තුරේ සිරිපාල් ලිව්වා. දැන් එමු ආයෙත් පාඩමට. ඒ සිරිපාල් ලිව්වා ඊට පස්සේ ආර් චිත්‍රරත්න. ආර් චිත්‍රරත්න. දෙලිවදාර චිත්‍රරත්න කියලා. දැන් චිත්‍රරත්න පැයකට 10යි. සාමාන්‍යයෙන් පුතේ මූලික වැඩිපුර පැය 160කට තමයි ගෙවන්නේ. 10 ගාන ගෙවන්නේ 160ක් වෙනකම්. 160 පැන්නොත් 10ට වැඩියෙන් ගෙවනවා. එකමාරක්. නමුත් මේ චිත්‍රරත්නේ වැඩ කරලා තියෙන පැය කීයද? පැය 80. ඒ කියන්නේ පැය 160ක් වැඩ කළාත් නෑ. ඉතුරු ටිකට ගෙවන්නේ නෑ. යාට පැය 80කට ගෙවන්න 10 ගානේ 800යි. ඉතින් චිත්‍රරත්නට පැය 80ට 10 ගානේ 800යි.
අතිකාල දීමනා නෑ පැය 160ක්වත් වැඩනකොට මොන අතිකාලද? එනාගේ දල වැටුපත් 800යි. එයාගේ දල වැටුපත් 800යි. උදේ 800ම අතර දෙන්න විදියක් නැහැ අයියේ. එකෙන් 10%ක් කපා ගන්න එපා සේවකගේ දායකය. උදේ මේකේ අඩු කිරීම තියෙන එකයි ඈ. අඩු කිරීම දෙක තුනක් තියෙන්න පුළුවන්. හරි. උදේ EPF එකට මේකෙන් 80ක් කපලා සේවකයා අතර දෙන්න ඕනේ කීයද? 720යි. සේවකයා අතර දෙන්න ඕනේ පුතේ 720යි. එතකොට ආයතනයේ දායකයෙ පුතේ වෙනම EPF වියදම 800ට 100ට කීයද? 800ට 115ක් නේ. ඉතින් 800ට 115ක් කියන්නේ 120යි. ඊට පස්සේ ඔක්කොම වැටික් කරගෙන යනවා නේද? ඊට පස්සේ පුතේ R චිත්‍රාර්ථකයෙන් පස්සේ RP ගුණසිංහ P ගුණසිංහ හරි P ගුණසිංහ P ගුණසිංහට පැයකට 8යි. හැබැයි පුතේ පැය 196ක් යා වැඩ කළා. පුතේ පැයකට 8යි පැය 196ක් වැඩ කළා. හැබැයි පුතේ 196ටම 8 ගාන ගෙවන්නේ. 196ටම 8 ගාන ගෙවුවොත් එයාට අසාධාරණයි. 8 ගාන ගෙවන්නේ පැය 160කට. 8 ගාන ගෙවන්නේ පැය 160කට. කීයද පුතේ? 1280යි. දාන්න පුතේ මෙතන 1280යි. 1280යි. බබා හරි 1280යි හරි 1280යි 1280යි එතකොට පුතේ යා පැය 196ක් වැඩ කළා නේද? OT පැය කීයක් වැඩ කළා? 36ක්ද? පුතේ පැය 160ක් වැඩ කරනකොට 196ක් වැඩ කරන එතකොට OT පැය 36ක් වැඩ කළා නේ. පැය 36ට කීයද? ඒ පැය 36ට ගවන්න පුතේ 8 ගානේ නෙමෙයි. ඒ පැය 36ට ගෙවන්න පුතේ එකමාර 12 ගානේ ගෙවන්න. 12 ගානේ ගෙවුවාම පුතේ කීයද උත්තරේ? 400 කීයද පුතේ? 32යි. 432යි. එහෙනම් පුතේ මොකද ප්‍රශ්නේ? සර් මේ 12 කොහොමද ගත්තේ 12? මේගොල්ලෝ කියනවා අතිකාල පැයකට සාමාන්‍ය පැයක වෙන කොච්චරක් කියලා. අතිකාල පැයකට සාමාන්‍ය පැයක වෙන එකමාරක් ගුණයක්. සාමාන්‍ය පැයකට කීයද පුතේ? 8යි. එන 8 එකමාරක් කියන්නේ කීයද පුතේ? හරි සර් thank you. 6 භාගය 4. හරිනේ? හරි. එතකොට අතිකාල දිමනාව 432යි. තුරුන්ගේ දාල වැටුප් කීයද කියලා මට දාන්නක් ගාලා ඔයගොල්ලෝ කැල්ල එකක් තියෙනවා 1712යි. 1712යි. පුතේ 1712 මෙයාගේ අතර දෙන්නේ නැහැ අයියේ. මේ අඩු කරගන්නවා EPF එකේ සේවකයාගේ දායකයේ. කීයක්ද? 171යි 720ක්. 720 එහෙම දාන්න ඕනේ 720යි. 171යි 720ක් අඩු කරගෙන එයාගේ අතර දෙන්නේ කීයද පුතේ? එයාගේ අතර දෙන්නේ කීයද කියලා කියන්න පොඩ්ඩක් මට. පුතේ එයාගේ අතර දෙන්නේ කීයද? 1540යි 780යි. 1540යි 780යි. ඉතින් ඔය අඩු කරලා ගන්නව තේරෙනවද? ඔයගොල්ලන්ට කැලේකුත් දෙනවනේ පාවිච්චි කරන්න. එහෙනම් පුතේ EPF එකට ආයතනයේ දායකයෙ කීයද? EPF එකට ආයතනයේ දායකයෙ කීයද පුතේ කියන්නේ? EPF එකට පුතේ ආයතනයේ දායකයෙ කීයද කියලා කියන්න මට? 256 780යි. පුතේ මේ දාලා වැටුපට 15ක් ඈ. කැල්ලකින් බලන්න. 1812 වැඩි කිරීම 0.15. 256 780යි. 256 780යි. පුතේ දැන් කැල්ල එකක් ඕනෙමයි ඈ. ඔන්න පුතේ හැදුවා. නමුත් වැටුප් ලේඛනයේ පුතේ මෙහෙම හැදු මේ ටික මදි. වැටුප් ලේඛනයේ වැදගත්ම එක තමයි පුතේ එකතුව තීරුව. මේක වැඩක් නෑ අයියේ. මේ එක එක සේවකයාගේ විස්තර. අපිට ඕනේ එක එක සේවකයාගේ විස්තර අතුලත් කළා ආයතනයේ මුළු වැටුප් පිළිබඳ විස්තර. ඉතින් මේක දැන් මම එකතු කරන්න ඕනේ. මේ මූලික වැටුප අතිකාර ඕනේ නෑ. දල වැටුපේ ඉඳලා දකුණු අත පැත්තට එකතු කරන්න. දල වැටුපේ ඉඳලා දකුණු අත පැත්තට එකතු කරන්න පුතේ. හරිද? හරි. එතකොට
පුතේ දල වැටුප් තීරුව එකතුව කීයද? 2යි 2යි 6යි 8යි 8යි 1යි 9යි 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 5යි 14යි 14යි 8යි 22යි 22යි 7යි 29යි 29යි දෙකක් ඉතුරුයි 2යි 3යි 6යි 8යි 9යි මම හරිද 9000 8000 නේ ඔව් 8000 6යි 8992යි 8992යි පුතේ මේ ටික එකතු කරත් හරි මේකට 10% බලලා දැම්මත් හරි මේ ටික එකතු කරත් හරි මේකට 10% බැලුවත් හරි කීයද 899න් 720යි 899න් 720යි මේ ටික එකතු කරලා සුද්ධ වැටුප එනවා නැත්නම් මේ දල වැටුපෙන් අඩු කිරීම ටික අඩු කරාම සුද්ධ වැටුපත් එනවා ඕන විදිහකට ගත හැකියි 8992කින් 899 අඩු කරත් හරි එහෙම නැත්නම් මේ ටික එකතු කරත් හරි කීයද පුතේ උත්තරේ කියන්නේ මේක අඩු කරත් හරි මේ ටික එකතු කරත් හරි කීයද 8092යි 780ද 8092යි 780යි 8092යි 780යි හරිද එතකොට මේ EPF සේවකගේ දායකයෙක් කීයද කියලා බලන්න EPF සේවකගේ දායක 1348යි 780යි 1348යි 780යි හරි 1348යි 780යි පුතේ ඕක තමයි වැටුප් ලේඛනය අපි හැදුවේ වැටුප් ලේඛනය දැන් මේ වැටුප් ලේඛනයේදී අපි ගිණුම් ගත කරන්න ඕනේ හරිද යටි ලියන්න පොදු ලෙජරේ කියලා පොදු ලෙජරේ කියලා ලියලා දැන් මොකද වැටුප් ලේඛනය අපි ගිණුම් ගත කරන්න යන්නේ වැටුප් ලේඛනය අපි ගිණුම් ගත කරන්න යන්නේ හරි පොදු ලෙජරේ කියලා ලිව්වා ලියලා ගිණුම් අඳින්න යන්නේ පුතේ හරි පුතේ පොදු ලෙජරේ කියලා ලිව්වා නේද ලියලා හරි දේ වැටුප් වලට අදාළ වෙන්නේ මෙතන මේ EPF එක වැටුප් වියදමනේ වෙන වියදමන්නේ වැටුප් වලට පුතේ අදාළ වෙන්නේ මෙන්න මේ තුන උකට අහගෙන ඉන්න කටපාඩමින් තිබ්බත් කවන්නේ වැටුප් වලට අදාළ වෙන්නේ දාල වැටුපයි අඩු කිරීම ටිකයි සුද්ධ වැටුපයි දේ වැටුප් වලට අදාළ වෙන්නේ වැටුප් ගිණුම් කර ගන්න මෙන්න මේ පියවර තුනට මම පුතේ අර පියවර වලට උගන්වන්නේ එහෙම මතක තියාගන්න එතකොට ලේසි ඉතින් වැටුප් ගිණුම් ගත කරද්දි මෙන්න මේ පියවර තුනට තමයි අපි ලියන්නේ. ඉස්සෙල්ලාම දාල වැටුප. ඊට පස්සේ අඩු කිරීම. ඊට පස්සේ සුද්ධ වැටුප. ඒතර මේ EPF එක පුතේ වැටුපට අදාළ එකක් නෙමෙයි. හරිද? ඒක ඊට පස්සේ ගිණුම් ගත කරන්නේ. ඉතින් මේ වැටුප් ගිණුම් ගත කරද්දි අපි හදනවා ගිණුමක් වැටුප් පාලන ගිණුමක් කියලා ගිණුමක්. වැටුප් ගිණුම් ගත කරද්දි අපි අඳිනවා වැටුප් පාලන ගිණුම කියලා ගිණුමක්. වැටුප් ගිණුම් ගත කරද්දී අපි අඳිනවා වැටුප් පාලන ගිණුම කියලා ගිණුමක්. ඉතින් මේ වැටුප් පාලන ගිණුම කියන එක කවදාකවත් ඔයගොල්ලෝ දැකලා නැහැ නේද? දැන් සමාගම් ගිණුම් වල පුතේ සමාගම් ගානක ශේෂ පිරික්සුම ඇතුලේ වැටුප් පාලන ගිණුම කියලා එකක් තිබෙන්නේ නැහැ. හවුල් ව්‍යාපාර ගණන් හදුවා වැටුප් පාලන ගිණුම කියලා එකක් තිබෙන්නේ නැහැ. ඒකට තනි පුද්ගල ගණන් හදුවා වැටුප් පාලන ගිණුමක් තිබෙන්නේ නැහැ. සමිති වල ගණන් හදුවා වැටුප් පාලන ගිණුමක් තිබෙන්නේ නැහැ. ශේෂ අපිට දුන්නේ පුතේ ඒවා ශේෂ පිරික්සුම්නේ. ශේෂ පිරික්සුම ඇතුලේ වැටුප් පාලන ගිණුමක් තිබෙන්නේ නැහනේ. ඔය තිබෙන්නේ නැහැ තමයි. නමුත් ව්‍යාපාරයක පොදු ලෙජරේ ඇතුලේ වැටුප් පාලන ගිණුමක් තියෙනවා. මාර වැඩන්නේ. ඔව් මාර වැඩක් තමයි. ඉතින් අහගෙන ඉන්න. ඇයි අපිට දෙන ගණන් වල ශේෂ පිරික්සුමක් තිබෙන්නේ නැත්තේ ඇයි කියලා අහගන්න. ඉතින් අපිට දීපු ගණන් වල ශේෂ පිරික්සුමේ වැටුප් පාලන ගිණුම නැති වෙන්න හේතුව මේකයි. නෑ පුතේ මගෙන් අහනවා ප්‍රශ්නයක්
අර මුලින්ම දීලා තියෙන ශේෂ මේ මුලින්ම දීලා තියෙන 3200 3200 දීලා තියෙන පැය 184කටම නෙමෙයිද කියලා අහනවා. නෑ. ඇයි ඒ? එතන 3200 කියන්නේ මාසයකට කියලා පැහැදිලිව කියනවා. හරිද? මේ 3200 මාසයකට කියලා පැහැදිලිව කියනවා. අපිට එහා පැත්තේ කියනවා මාසයක් කියන්නේ පැය කීයයි කියලා. අතිරේක තොරතුරු එකේ කියනවා සාමාන්‍ය වැඩ කරන මාසයක් යනු පැය 160යි. ඒ කියන්නේ මේ 3200 දෙන්නේ මාසයකට. ඒ කියන්නේ පැය 160කට. හරි නේද? තේරෙනව නේද? හරි. එහෙනම් මේ වැටුප් පාලන ගිණුම ගැන කතා කරමු. පුතේ වැටුප් පාලන ගිණුම කියන ගිණුම තිබ්බේ නෑ ශේෂ පිරික්සුමක් ඇතුලේ. ඔව් මේ වැටුප් පාලන ගිණුම පුතේ ඒ අවස්ථාවට විතරක් අදින ගිණුමක්. ඒ අවස්ථාවට ඒ ගිණුම ඇඳයින් පස්සේ ඒක නැති වෙලා යනවා. ඒක ශේෂ පිරික්සුමට එන්නේ නෑ. උදාහරණයක් විදියට වත්කම් ඉවත් කිරීමේ ගිණුම ඇඳ නේද අපි? ලී බඩු ඉවත් කිරීමේ ගිණුම, මෝටර රථ ඉවත් කිරීමේ ගිණුම අපි ඇඳනේ. ඒව ඇඳට පුතේ ඒව අන්තිමට තුලණය වෙලා ගියා. ඒව ශේෂ පිරික්සුම ඇතුළේ තිබ්බේ නෑ. ඉවත් කිරීමේ ගිණුම්. ඊට අමතරව තව වගේ ගිණුමක් කියන්නේ. අපි ඇන්දට ශේෂ පිරික්සුමට ආපු නැති ගිණුම් කියන්න තව. ඉවත් කිරීමේ ගිණුම් හරි. තව උදාහරණයක් කියන්න. අවිනිශ්චිත ගිණුම. ඔව් අවිනිශ්චිත ගිණුමක් ගත හැකි. අවිනිශ්චිත ගිණුම බොහෝ දුරට සුකුන් ශේෂ පිරික්සුම කවන්නේ ඒක හරි. තව අවිනිශ්චිත ගිණුමක් මම ගන්නම්කෝ හරි. තව. ඒ අවස්ථාවලදී ගිණුම තව ඉවත් කිරීමේ ගිණුම හරි අවිනිශ්චිතත් හරි තව අනිත් ළමයි වැඩෝ ළමයිනේ කියන්නකෝ සමාගම් පාඩම ඉගෙන ගත්තා නේද? සමාගම් පාඩමෙත් ඒ අවස්ථාවට විතර ගිණුමක් යන්ද මොකද්ද ගිණුම? සමාගම් පාඩමේ කොටස් නිකුත් කිරීමේ ගිණුම හරියටම හරි. ඒකත් පුතේ බැලන්ස් වෙලා ගියා. පුතේ අවස්ථාවට විතරක් අඳින ගිණුම් වලට අපි කියනවා අන්තර් ගිණුම්. එතකොට ඔය කොටස් නිකුත් කිරීමේ ගිණුම, එතකොට වත්කම් ඉවත් කිරීමේ ගිණුම, ඒ වගේම තමයි මේ කියන වැටුප් පාලන ගිණුම. හරිද? පුතේ වැටුප් පාලන ගිණුම හරි. පුතේ වැටුප් පාලන ගිණුමත් ඒ වගේ ගිණුමක්. ඒ කියන්නේ පුතේ මේ අවස්ථාවට ඇඳන් පස්සේ වැටුප් පාලන ගිණුම තුලණය වෙලා යනවා. වැටුප් පාලන ගිණුම මොකක් වෙන්නේ නැද්ද කියන්නේ? ශේෂයක් එන්නේ නැහැ. හරිද? පුතේ වැටුප් පාලන ගිණුම ශේෂයක් එන්නේ නැහැ. ඒක තුලණය වෙලා යනවා. ඒ අවස්ථාව ඉවරයි. උඩ එන පුතේ වැටුප් පාලන ගිණුම පොදුලතර අපි ඇඳට ශේෂණ ගිණුමක් නෙමෙයි. ඒක බැලන්ස් වෙලා යන ගිණුමක්. ඒකයි මෙච්චර කල් අපිට ශේෂ පිරික්සුම් හැදුවට මොකක් හම්බුනේ නැත්තේද කියන්නේ? වැටුප් පාලන ගිණුමක් හම්බුනේ නැත්තේ. පැහැදිලි නේද? වැටුප් පාලන ගිණුම හම්බුනේ නැත්තේ ඒකයි. හරි. මේක පුතේ අන්තර් ගිණුමක්. ඒක ඒ අවස්ථාවට මේ වැටුප් ගිණුම් වල කරන්න මොනවද? දාල වැටුප, අඩු කිරීම, සුද්ධ වැටුප. දාල වැටුප, අඩු කිරීම, සුද්ධ වැටුප. ඔය තුන ලිව්වන් පස්සේ වැටුප් පාලන ගිණුම බැලන්ස් වෙලා යනවා. එහෙනම් ඇඳ ගන්න පුතේ පොදු ලෙජරය ඇතුලේ ටූල් 5ක විතර මෙතනට ගිණුම වැටුප් පාලන ගිණුම. ටූල් 5ක් ගිණුමක් අඳ ගන්න. වැටුප් පාලන ගිණුම. වැටුප් පාලන ගිණුම. ඉතින් ඕකේ මේ වැටුප් ගිණුම් ගත කරන්න විතරක් අඳින ගිණුමක්. වැටුප් ගිණුම් ගත කරායින් පස්සේ මේ ගිණුම අවශ්‍ය වෙලා යනවා. හරි මොකද්ද පුතේ? දාල වැටුප, අඩු කිරීම, සුද්ධ වැටුප ලිව්වයින් පස්සේ වැටුප් පාලන ගිණුම සමාන වෙලා යනවා. ඒක ඊළඟ අවුරුද්දට යන්නේ නැහැ. තුලනේ වෙවි ඉදිරි අවුරුදු වලට යන්නේ නැහැ. පැහැදිලිද කියපදේ? වැටුප් ගිණුම් ගත කරායින් පස්සේ දාල වැටුප, අඩු කිරීම, සුද්ධ වැටුප ලිව්වයින් පස්සේ වැටුප් පාලන ගිණුම බැලන්ස් වෙලා යනවා. ඒක ලබන අවුරුදු වලට යන්නේ නැහැ. හරි. ඒ වැටුප් පාලන ගිණුම කියන්නේ ඒතර අන්තර් ගිණුම ඒක නැති වෙනවා පුතේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම ලියන්නේ වැටුප්. දාල වැටුප තමයි පුතේ අපේ මොකද්ද? දාල වැටුප තමයි අපේ ආයතනයේ මොකක් වෙන්නේද උත්තර දෙන්න. දාල වැටුප තමයි පුතේ ගෙව්වා හෝ නැත්නම් මොකක් වෙන්නේද ආයතනයේ? වියදම වෙන්නේ. ඔව් වියදම වෙන්නේ.
පුතේ පොඩ්ඩක් ඉන්න. වැටුප් පාලන ගිණුම ආදායම් ගිණුමක්වත් වියදම් ගිණුමක්වත් වත්කම් ගිණුමක්වත් වගකීම් ගිණුමක්වත් හිමිකම් ගිණුමක්වත් නෙමෙයි. වැටුප් පාලන ගිණුම අන්තර් ගිණුමක්. ඒක ඒ අවස්ථාවට විතරක් අඳින ගිණුමක්. ඒ අවස්ථාවෙන් පස්සේ ඒ ගිණුම නැහැ. එහෙනම් වැටුප් පාලන ගිණුම වියදම් ගිණුමක් කියන්න එපා. ඒක වැරදි. පැහැදිලිද? මේ ප්‍රශ්නයක් අහපු දෙයකට මම උත්තර දුන්නේ. එහෙනම් දල වැටුප තමයි ආයතනයේ මොකක් වෙන්නේද? වැටුප් කියන වියදම් වෙන්නේ. එහෙනම් මට කියන්න මේ වැටුප් කියන වියදම් ගිණුමක් ඕනේද නැද්ද? ඕනේ. එහෙනම් මේ දල වැටුපට අඳ ගන්න වැටුප් ගිණුම. දල වැටුපට අඳ ගන්න වැටුප් ගිණුම. වැටුප් ගිණුම. වැටුප් පාලන කියන්නේ වෙනම ගිණුමක්. වැටුප් කියන්නේ වියදම් ගිණුම. ඒක තමයි මේ දල වැටුප දාලා වැටුප් ගිණුම. ඊට පස්සේ EPF සේවකයාගේ දායකය 899 අපිට මේක පඩියෙන් කපලා කොහෙද ගෙවන්න ඕනේද? පඩියෙන් කපලා මේක කොහෙද ගෙවන්න ඕනේද පුතේ කියන්නේ? EPF එකට ගෙවන්න ඕනේ. මට කියන්න ගෙවනකම් මේ 899 මොකද්ද? වගකීමක්. ඔව් පුතේ. එහෙනම් පුතේ මේකේ අඩු කිරීම එකයි තියෙන්නේ. අඩු කිරීම දෙකක් තිබ්බොත් ගිණුම් දෙකක් ඕනේ. අඩු කිරීම තුනක් තිබ්බොත් ගිණුම් තුනක් ඕනේ. මේක එක අඩු කිරීමයි තියෙන එකට ගිණුමක් අදගන්න. එක අඩු කිරීමකට ගිණුමක් අදගන්න. මේ ගිණුමේ නම මොකද්ද? මේ පඩියෙන් කපලා EPF එකට ගෙවන්න ඕනේ. මේකට කියන්නේ මොන ගිණුම කියලාද කියන්නේ? මේක වගකීම් ගිණුමක්. මොකද්ද වගකීමේ නම? EPF නෙමෙයි. මේ 899 EPF නෙමෙයි. EPF කියන්නේ ආයතන වියදනේ ගෙවිය යුතු EPF. හරියටම හරි පුතේ. මේක ලියන්න. ගෙවිය යුතු EPF ගිණුම. ගෙවිය යුතු EPF ගිණුම. ගෙවිය යුතු EPF ගිණුම. හරිද? එතකොට මේක අඩු කරලා මේ සේවකගේ අතට දෙන්නේ ගන්න නේද? සුද්ධ වැටුප. ඉතින් මට කියන්න මේ මාසේ වැටුප ගෙවන්නේ කවද්ද? දැන් මට කියන්න ආයතනික පඩි ගෙවන්නේ කවද්ද සාමාන්‍යයෙන්? 10 වෙනිදා හෝ 25 නේ. ඉතින් ආයතනයක පඩි ගෙවන්නේ එක්ක 10 වෙනිදා එක්ක 25. පැහැදිලිද කියලාද? මට කියන්න දැන් සැප්තැම්බර් 10 නැත්තම් සැප්තැම්බර් 10 ලැබුණේ. එහෙම නැත්තම් සමහරක් කට්ටිය සැප්තැම්බර් 10 පඩි ලැබුණා. සමහරක් කට්ටියට සැප්තැම්බර් 25 ලැබෙන්නේ. මට කියන්න සැප්තැම්බර් 10 ලැබුණේ නැත්තම් සැප්තැම්බර් 25 ලැබෙන්නේ මොන මාසේ පඩියද? අගෝස්තු මාසේ පඩිය. එහෙනම් පුතේ මේ සුද්ධ වැටුප කියන එක ගෙවන්නේ ඊළඟ මාසේ. එහෙනම් පුතේ මේකත් මේ කාලච්ඡේදේ මේ මාසෙ ඉවර වෙද්දි මොකක්ද අපිට? වගකීමක්. මොකක්ද වගකීම? ගෙවිය යුතු වැටුප්. එහෙනම් මේ සුද්ධ වැටුපට අඳ ගන්න ගෙවිය යුතු වැටුප් ගිණුම. ගෙවිය යුතු වැටුප් ගිණුම. ගෙවිය යුතු වැටුප් ගිණුම. හරි. එහෙනම් පුතේ ආයි අහගන්න. ඇන්දල ගෙවිය යුතු වැටුප් ගිණුම. පොදු ලෙජරේ ගිණුම් අදින්න ඕනේ. වැටුප් ගිණුම්ගත කරන අවස්ථාවට අදිනවා ගිණුමක් වැටුප් පාලන ගිණුම. මේක අන්තර් ගිණුමක් වැටුප් ගිණුම්ගත කරාම ඉවරයි. එහෙනම් වැටුප් කියලා ගිණුම්ගත කරන්නේ මොන තුනද? කොච්චර ලොකු වැටුප් ලේඛනයක් වුණාද පුතේ මෙච්චරයි. මම උගන්වන්නේ පියවර වලින් මොන වැටුපද? ඉස්සරහ යන මොන වැටුපද? දාල වැටුප. ඊට පස්සේ අඩු කිරීම. ඊට පස්සේ සුද්ධ. ඔච්චරයි. ඔය තුන තමයි පාලන ගිණුමත් එක්ක ලියවෙන්නේ. හරිද? එහෙනම් පුතේ පාලන ගිණුම ඇඳලා වැටුප් කියන වියදමට ඇඳලා වැටුප් ගිණුම. අඩු කිරීමට පුතේ එක අඩු කිරීමයි. ඒකට ඇඳලා ගෙවිතු EPF ගිණුම. අඩු කිරීම දෙකක් තිබ්බනම් ගිණුම් දෙකයි. අඩු කිරීම තුනක් තිබ්බනම් ගිණුම් තුනයි. මේක එක අඩු කිරීමට එක ගිණුමක් ඇඳලා. ඊට පස්සේ සුද්ධ වැටුපට ගෙවිතු වැටුප් ගිණුම ඇඳලා ඔච්චරයි. දැන් ඉතුරු ටික වැටුප් ගිණුම්ගත කරද්දී පුතේ හරබැර සටහන් වලින් එක සටහනක් අනිවාර්යයෙන්ම මේ තුන දල වැටුප අඩු කිරීම සුද්ධ වැටුප මේකේ හරබැර සටහන් වලින් එක සටහනක් අනිවාර්යයෙන්ම පාලන ගිණුමත් එක්ක ලියවෙනවා. හරි තේරුණාද කිව්වද? හරි අපි ඉස්සරම ලියන්නේ දල වැටුප.
අපි ඉස්සරම ලියන්නේ දල වැටුප. මට කියන්න දල වැටුප කීයද? පුතේ වැටුප් ලේඛනය හදන්න આવොත් ආකෘතිය බොහෝ දුරට දෙනවා. වැටුප් ලේඛනය හදන්න આવොත් ආකෘතිය බොහෝ දුරට දෙනවා. උදාහරණයක් විදිහට පුතේ ඔය 363 විභාග ප්‍රශ්නයක් නෙමෙයි ඒක මම දාපු එකක්. ඒක ආකෘතිය දුන්නේ නැහැ. නමුත් 364 කියන්නේ පුතේ විභාග 2018 A level ද කොහෙද? 364 කියන්නේ 2017 A level ආකෘතිය දුන්නා. දැක්කනේ? හරි. එහෙනම් බොහෝ දුරට ආකෘති දෙනවා. හරි. නොදුන්නත් හදන හැටි කියලා දෙන්නම්. හොලන්නේ නැහැ. එහෙනම් පුතේ මේ පුතේ වැදගත් වෙන වැටුප් ගිණුම් බද කරන හැටි ඉගෙන ගන්න. වැටුප් ගිණුම් බද ගන්න පාලන ගිණුම ඇඳා මොන තුනද ලියන්නේ? දල වැටුප, අඩු කිරීම, සුද්ධ වැටුප. මේ තුනම මොන ගිණුමත් එක්ක සම්බන්ධද? මේ තුනේම හරබර සරවන එකක් මොන ගිණුමත් එක්ක සම්බන්ධ වෙනවද? අනිවාර්යයෙන්ම පාලන ගිණුමත් එක්ක සම්බන්ධ වෙනවා. හරි? ඉස්සරම දල වැටුප. දල වැටුප 8992යි. මට කියන්න ගෙව්වා හෝ නැතා මේ 8992 මොන ගිණුම ඇතුළේ තියෙන්න ඕනද මොන පැත්තේද? ගෙව්වා හෝ නැතා මේ 8992 මොන ගිණුමේ තියෙන්න ඕනද කියන්නේ? වැටුප් ගිණුම නේද? වැටුප් ගිණුම මොන පැත්තේද? හර පැත්තේ. හර පැත්තේ. එහෙනම් මේක වැටුප් ගිණුමට හර වෙන්න ඕනේ. අනිවාර්ය වැටුප් කියන වියදමනේ. කොහෙද බැර වෙන්නේ? කොහෙද බැර වැටුප් වෙන්නේ? පාලන. අනිත් සටහන් ලියවෙන්න පුතේ පාලන ගිණුමත් එක්ක. පැහැදිලි නේද? එහෙනම් පුතේ වැටුප 8992යි. වැටුප් ගිණුමට හර කරන්න දිනේ අවශ්‍ය නැහැ පුතේ. මාසේ අන්තිමනේ කොහොමද? වැටුප් පාලන කියලා මෙතනට හර කරන්න. වැටුප් පාලන කියලා වැටුප් ගිණුමට හර කරන්න. වැටුප් පාලන කියලා වැටුප් ගිණුමට හර කරන්න 8992ක්. 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 ඒක වැටුප් පාලන ගිණුමට බැර කරන්න. ඒක වැටුප් පාලන ගිණුමට බැර කරන්න. වැටුප් පාලන ගිණුමට බැර කරන්න වැටුප් කියලා. වැටුප් කියලා 8992ක්. පැහැදිලි නේද? හරි. තාම ගෙව්වේ නැහැ පුතේ. මම ගෙවන කතාවට එන්නම්. ගෙවන්න ඊළඟ මාසෙනේ. හරි. තාම ගෙව්වේ නැහැ. හරිද? වැටුප් ගිණුම් ගත ගන්න වැටුප් පාලන ගිණුමත් එක්ක ඉස්සරම ලියන්න දාලා වැටුප. ගෙව්වා වුණා වැටුප් පාර වැටුප් පාලන බැර. ගෙවන කතාව පුතේ පස්සේ. මේ මාසේ වැටුප ගන්න ඊළඟ මාසෙනේ පුතේ එතනට එන්නම්. තාම මේක ඉගෙනුවේ නැහැ. හරි. ඒක හරිනේ. පුතේ ඊට මට තව එකක් කියන්න බැරුණා ඉස්සෙල්ලා කියද්දිම කියන්න ඕන එක. පුතේ ඔයගොල්ලන්ට ටියුට් එක ගෙනත් දුන්නායින් පස්සේ මට පොඩි මැසේජ් එකක් දාන්න ටියුට් එක හම්බුණා කියලා. ගෙන්න ගත්තා හරි ටියුට් එක ගෙනත් දුන්නා කියලා හරි මැසේජ් එකක් දාන්න. ඒ වගේම පුතේ ආයතනට ඇවිල්ලා ඔයගොල්ලෝ ටියුට් එකක් ගත්තොත් ඒකක් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න සර් මම ආයතනට ඇවිල්ලා ටියුට් එක ගත්තා කියලා ගත්තායින් පස්සේ. ඔය දන්න පුතේ මට පොඩි ගණන් ටිකක් හදා ගන්න තියෙනවා. නැත්නම් පුතේ මම ඕගොල්ලෝ සල්ලි ගෙවනවා ආයතනයෙන් සමාජ පුතේ මට ඒ ගණන් දෙක වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ඒක බැලන්ස් කරගන්න පුතේ පොඩ්ඩක් මට ඕගොල්ලෝ ටියුට් එක ගත්තාම පුතේ මට මැසේජ් එකක් දාන්න. ෆ්‍රී කාඩ් කට්ටිය ටියුට් එක හම්බුණත් ගත්තත් මට මැසේජ් එකක් දාන්න පුතේ. එතකොට මට බලන්න පුළුවන්. හරි? ඒක පුතේ පොඩ්ඩක් කරන්න. ටියුට් එක ඔයගලන්ට ලැබුණායින් පස්සෙත් මට මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලෝ ආයතනට ඇවිල්ලා ගත්තත් පුතේ දාන්න. හරි. මොකදන්න පුතේ මට මේ ඉතරදාස් අර ටියුට් දීපු ඒවායි ළමයි ගත්තද නැද්ද කියලා පුතේ මට ඒ තොරතුරු ටික හරියට ආවේ නැහැ. ඒකයි පුතේ ඒක ඔයගොල්ලෝ මට උදව්වක් විදිහට කරන්න. ඒ වගේම පුතේ පුළුවන් තරම් මේ මාසෙම ටියුට් එකක් ගන්න. මොකද මගේ පඩි එක තමයි. හරි. හරි. පුතේ පැහැදිලිද? ඔයගොල්ලන්ට පුතේ උගන්වන එක දන්නවනේ කිසිම අඩුපාඩුවක් නැතුව පුතේ ඔයගොල්ලන්ට උගන්වලා නැති ඈ. වෙන ඕනේ පන්තියක් පුතේ සස් දාන්න වෙන ඕනේ ඔන්ලයින් ක්ලාස් එකක් බලන්න. පුතේ ඔයගොල්ලන්ට තියෙන විශ්වාස තමයි අපි අනිත් පන්ති වල පුතේ ගොඩක් ඉස්සරහින් ඉන්න දැන් තියරි පන්ති රිවිෂන් පන්ති හැම එකක්ම නේ. හරි. ඉතින් මේ මං කරන වැටික් කරන්න හොඳටම ඇති ඈ. හොඳටම ඇති. ඔයාට අවශ්‍ය මට්ටමට දැන් මේ උගන්වන්නේ. හරි. පුතේ එහෙනම් දාලා වැටුප ලිව්වා නේද? වැටුප් පාර වැටුප් පාලන බැර. හරි. ඊට පස්සේ වැටුපෙන් කරන අඩු කිරීම ටික. පුතේ අඩු කිරීම මේක එකයි තියෙන්නේ. මට කියන්න මේ අඩු කරන 899 කොහෙට ගෙවන්න ඕනද EPF එකට ගෙවන්න. ඒතර ඒක අපේ වගකීමක්. එහෙනම් ගෙවිල් EPF බැර කොහෙද හර වෙන්නේ? කොහෙද බැර වෙන්නේ? කොහෙද පුතේ බැර වෙලා කොහෙද හර වෙන්නේ?
මේක පුතේ 899 පඩියෙන් කපා ගන්නවා සේවකයන්ගෙන්. කපලා පුතේ ඒක අපිට තියාගන්නවා අපි ඉපිප් එකට ගෙවන්න ඕනේ. එතකොට ගෙවියුතු EPF බැර කොටද හර වෙන්නේ? පාලන ගිණුම. පුතේ දාලා වැටුප අඩු කිරීම සුද්ධ වැටුප තුනම පාලන ගිණුමත් එක්ක යන්නේ. එහෙනම් ගෙවියුතු EPF කිනුවට බැර කරන්න වැටුප් පාලන කියලා. ගෙවියුතු EPF කිනුවට බැර කරන්න වැටුප් පාලන කියලා. කියද පුතේ? 8092යි 899 720ක් බැර කරන්න 899 ඒක පාලන ගිණුමට හර කරන්න වැටුප් පාලන ගිණුමට හර කරන්න ගෙවියුතු EPF කියලා පාලන ගිණුමට හර කරන්න පාලන ගිණුමට හර කරන්න ගෙවියුතු EPF කියලා පාලන ගිණුමට හර කරන්න ගෙවියුතු EPF කියලා 899යි 720ක් දාන්න දැම්මනේ 899 හරි දැන් හරි දාලා වැටුප හරි වැටුප් පාලන බැර ඇයි මොනේ කියලා තේරෙනවනේ අඩු කිරීම එකයි තිබ්බේ ඒක පුතේ පඩියෙන් කපලා ගෙවන්න ඕනේ ගෙවියුතු EPF බැර පාලන ගිණුම හර ඊට පස්සේ මොන වැටුපද පුතේ කියන්නේ शुद्ध වැටුප කියන්නේ සිරක අතර දෙන්න ඕන ගාන 8092 780 මේක ගෙවන්නේ මොන මාසෙද මේ මැයි මාස වැටුප ගෙවන්නේ මොන මාසෙද ජූනි වලනේ මැයි මාස වැටුප ගෙවන්නේ ජූනි වල එහෙනම් මොකද වෙන්නේ පුතේ මේකත් වක්කීමක්ද නැද්ද වක්කීම කොහොමද ලියන්නේ කියන්නේ ගෙවියුතු EPF ගෙවියුතු වැටුප බැර වැටුප පාලන තේරුණාද පුතේ ගෙවියුතු වැටුප කියන බැර කරන්න වැටුප් පාලන කියලා 8092යි 780ක් 8092යි 780යි ඒක වැටුප් පාලනයකට හර කරන්න හරිද වැටුප් පාලනයකට හර කරන්න ගෙවියුතු වැටුප් කියලා 8092යි 780ක් 8092යි 780ක් වැටුප් ගිණුම් ගත කරලා ඉවරයි මොනවද දාලා වැටුප අඩු කිරීම සුද්ධ වැටුප පුතේ ඔය තුන ඉවරුණායින් පස්සේ මොන ගිණුම තියෙන්න බැරිද ඔය තුන ගිණුම් ගත කරායින් පස්සේ මොන ගිණුම තියෙන්න බැරිද පාලන ගිණුම තියෙන්න බෑ ඒකයි ශේෂ පරික්ෂම වල පාලන ගිණුමක් තිබ්බේ නැත්තේ පුතේ බලන්න පාලන ගිණුම සමාන වෙනවද කියලා බලන්න පාලන ගිණුම සමානද කියලා මේ පැත්ත එකතු 8992යි හරි මේ පැත්තෙත් බලන්න 8992 එනවද කියලා බලන්න මේ පැත්තේ 8992 එනවද කියලා බලන්න එනවද ඒ පැත්තේ 8992 එනවද කියලා බලන්න එනව නේද පුතේ 0යි 10යි 12යි 12යි 9යි 19යි එකක් ඉතුරුයි 9යි 8992කට සමානයි හරිද 8992යි පැහැදිලි නේද ඔක්කොටම ඉතින් හොඳටම තේරුණානේ දාල වැටුප අඩු කිරීම සුද්ධ වැටුප ලිව්වහම වැටුප් පාලන ගිණුම් බැලන්ස් වෙලා යනවා පුතේ හරි ඊට පස්සේ අහන්නේ නම් බලන්න පුතේ ඊට පස්සේ හරි ඊට පස්සේ තව එකක් තියෙනවා ලියන්න දැන් පුතේ වැටුප් කොච්චරයි දාලා වැටුප අඩු කිරීම සුද්ධ වැටුපෙන් ඉවරයි ඊට පස්සේ තියෙන පුතේ
ආයතනීය දායකයන්. පුතේ මේ සුද්ධ වැටුපෙන් පස්සේ අපි තව තීරුව දෙනවා ආයතනීය දායකයන් වලට. ආයතනීය දායකයන් කිව්වම EPF එක තියෙන්න පුළුවන්. තව ආයතනීය වැටුපට අමතරව සේකරන දාන එක වියදමක් EPF. තව ETF එක ETF එක. තව උදාහරණ. සේවකයන් ආයතන ගාන රක්ෂණය කරලා තියෙන්න පුළුවන්. රක්ෂණ වියදම්. සුබ සාධක සංගමයට ආයතනය ගානේ ගාස්තුවක් ගෙවන්න වෙන්න පුළුවන්. ඒව තිබ්බොත් පුතේ මේ සුද්ධ වැටුපට පස්සේ වෙනම තීරුව අදිනවා. EPF මේ ගානේ මොනව නැද්ද? ETF නෑ. ETF තිබුණා තව තීරුවක් කරනවා ETF. නෑ. ETF නෑ. එහෙනම් මට කියන්න මේ ආයතනයේ EPF වියදම කීයද? පුතේ ආයතනයේ EPF වියදම කීයද? 1348.780යි. මේක පාලන ගිණුමත් එක්ක සම්බන්ධයක් නැහැ. මේක වැටුපට අදාළ එකක් නෙවෙයි වෙන වියදමක් නේ. එහෙනම් මට කියන්න මේ 1348 මොකක්ද? ආයතනයේ පැත්තේ. ඔය 1348 ආයතනයේ පැත්තේ මොකක්ද? ආයතනයට වියදමක් නේ. වියදමක්. ඔව් වියදමක්. එහෙනම් ඒකට අදින්න ඕනේ මොන ගිණුමද? කියන්නේ ඉතින්. EPF වියදම් කියනවා. EPF වියදම් ගිණුම අදින්න ඕනේ. ඔව්. EPF වියදම් ගිණුම. ඒ වගේම දෙක තාම ගෙව්වද? ඒක තාම ගෙව්වද? නෑ. එහෙනම් ඒක කොහෙද බැර වෙන්න ඕනද දෙක? මෙන්න මේ ගෙවියු EPF ගිණුම වල තමයි බැර වෙන්නේ. අඳ ගන්න EPF වියදම් ගිණුම. අඳ ගන්න පුතේ. EPF වියදම් ගිණුම. අඳ ගන්න EPF වියදම් ගිණුම. අඳ ගන්න EPF වියදම් ගිණුම. පුතේ මතකයි නේද? අද ඉවර කරන තැන ඉඳලා බ්‍රහස්පතින්ද කළ ශ්‍රමය ඉවරයි. කල්යන්නේ නැහැ. ඊට පස්සේ ඉරිදාවල් දෙකකින් පොදු කාර්ය පිරිවැය ඉවරයි. ඊට පස්සේ තියෙන පුතේ ආන්තික පිරිවැය. ඊට පස්සේ ආයෝජන තියෙනවා. ආන්තික පිරිවැය ආයෝජන තියෙනවා. සිලබස් ඉවරයි. පුතේ මේ ටියුට් එක දැන් කරන්නේ ඊට පස්සේ මේ මාසෙ වලට අනිත් ටියුට් එක එනවා ආන්තික පිරිවැය. ඒකට ඒකත් හරි. තව එක ටියුට් එකයි ගන්න තියෙන්නේ තීරපන්තියේ. ඒ කොරෝනා ආවත් නැත්නම් ඔයාලට සම්පූර්ණ මැට් එක පුතේ ඉවර කරලා ඇති ඈ. කිසිම අඩුපාඩුවක් නැතුව. ආයි රිවිෂන් පන්තිත් මේව උගන්වනවා. මෙහෙමත් කරලා මෙහෙම කරගන්න බැරි නම් ඉතින් පුදුම කර්මයක් ඈ. බය වෙන්න එපා. පොඩ. කොහොම කරගන්න. හරි EPF වියදම මට කියන්නේ 1380යි. EPF වියදම් ගිණුමට හර කරලා කොහෙද බැර වෙන්නේ? ඉතින් මේක වියදම නිසා හර තාම ගෙව්වද? නැහැ. එහෙනම් කොහෙද බැර වෙන්නේ? ගෙවියුතු EPF ගිණුම බැර. ඉතින් EPF වියදම් ගිණුමට හර කරන්න ගෙවියුතු EPF කියලා ගෙවියුතු EPF කියලා EPF වියදම් ගිණුමට හර කරන්න 1348.780ක් 1348.780ක් කර කරන්න. ඒක ගෙවියුතු EPF ගිණුමට බැර කරන්න. ගෙවියුතු EPF ගිණුමට බැර කරන්න EPF වියදම් කියලා 1348.780ක්. හරි? හරි. එහෙනම් වැටුප් ගිණුම්ගත කරලා ඉවරයි. හරිම ලේසි පුතේ වැටුප් ලේඛනයක් ගිණුම්ගත කරන්න. පියවර 4යි. ඉස්සෙල්ලාම ලියන්න පුතේ පාලන ගිණුමත් එක්ක දල වැටුප, අඩු කිරීම, සුද්ධ වැටුප. එතනින් පාලන ගිණුම ඉවරයි. ඊට පස්සේ ආයතනයේ දායකයන් වෙනම ගිණුම. ඒකට පාලන ගිණුම සම්බන්ධ නැහැ. හරිනේ? දැන් වැටුප් පාලන ගිණුම දෙපැත්ත සමානලා ගියා ඒක ඉවරයි. වැටුප් පාලන ගිණුම දෙපැත්ත සමානලා ගියා ඉවරයි. එන්න වැටුප් ගිණුමට. පුතේ මේ වැටුප් ගිණුම ගෙව්වා හෝ නැත්නම් මේ මාස තාම මේ ගෙවලත් නැහැ. නමුත් වියදම තියනවා නේද මේ වැටුප් ගිණුම හරපැයි දැක්කද? එහෙනම් මට කියන්න පුතේ මේක ආයි පාගීගේ ගන්න පුළුවන් එහෙම ඕනේ නැහැ. මේක මෙතනින්ම කොහෙද මාරු කරලා දාන්නද පුතේ කියන්නේ? මේ වැටුප් ගිණුම මේ පැත්තේ පාගේ මෙහෙට ඊගේ ගෙනල්ලා දාන්නට වඩා මෙතනින්ම ලාභ ගිණුමට දාන්න. පුතේ මේක මෙතනින්ම ලාභ ගිණුමට දාන්න 8992යි. සමානල යනවා. 8992යි. 8992යි.
හරිද 8992යි දැම්මද හරි ගෙවිය යුතු EPF ගිණුම මොන ගිණුමක්ද ගෙවිය යුතු EPF ගිණුම මොන ගිණුමක්ද වක්කීම් ගිණුමක් ඒක තුලනය කරන්න පාගී ගිය ගන්න හරි බැර පැත්ත එකතුව කීයද 0.0යි එකක් ඉතුරු වෙයි 18යි 10යි 14යි එකක් ඉතුරු වෙයි 9 3යි 12යි 2248යිද 2248යිද ඔව් කියන්නවත් දැන් 2248යි නේ ඔව් 2248යි ශේෂය පාගේ 2248යි ශේෂය ඊගේ 2248යි හරි පොඩ්ඩක් ඉන්න පුතේ 2248 ගත්තාද හරිද අර පැත්තෙන් පාගේ 2248යි බැර පැත්තේ ඊගේ 2248යි හරි දැන් අහගෙන ඉමු ගොඩක් වැදගත් ඒ පොඩ්ඩක් EPF ගිණුම් බලන්න EPF වියදම් ගිණුම තියෙන 1348යි නේද මේ පේනවද EPF වියදම් ගිණුම තියෙන 1348යි නේද ඔව් ඒක 1380ක් තිබ්බට ගෙවිය යුතු EPF කීයද 2200 ගාණක් මට කියන්න ඇයි EPF වියදම 1300 ගාණක් වෙලා ගෙවිය යුතු EPF 2000 ගාණක් උනේ EPF වියදම 1348ක් වෙලා ඇයි ගෙවිය යුතු EPF 2000 ගාණක් උනේ ඉතින් සර් 899 කියන්නේ අපේ වියදම නෙමෙයි ආයතනයේ වියදම නෙමෙයිනේ නෙමෙයි ඒක සේවකගේ පඩියෙන් කප්පු ටික පැහැදිලි නේද ආයතනයේ වියදම 1348යි මේක පුතේ පඩියෙන් කප්පු ටික අපි ගෙව්වේ නෑනේ ඒ නිසා ඒක වක්කීමක් විදිහට ආවා මෙතන පුතේ ගෙවිය යුතු EPF එකේ තියෙන්නේ සේවකයාගේ දායකයයි සේවකගේ දායකයයි දෙකම එකතු කරගෙන අපි ගෙවන්න ඕනේ එකයි මෙතන EPF වියදම කියන්නේ සේවකයාගේ දායකය විතරයි පැහැදිලි නේ හොඳට තේරෙනවනේ හරි ගෙවිය යුතු අඩු කිනුමනේ එකක් තුලනය කරන්න 8092යි 780යි 8092යි 780යි හරි අර පැත්ත ශේෂය පාගේ 8092යි 780යි ශේෂය ඊගේ 8092යි 780යි අර පැත්තේ පාගේ බැර පැත්තේ ඊගේ හරි අර පැත්තේ පාගේ 8092යි බැර පැත්තේ 8090 EPF වියදම් ගිණුම ලාභ ලාභයකට දාන්න EPF වියදම ලාභ ලාභ ගිණුමට දාන්න 1348යි 780යි ඒක බැලන්ස් කරලා පෙන්නන්න EPF වියදම් ගිණුම ලාභ ලාභ ගිණුමට දාලා බැලන්ස් කරලා පෙන්නන්න EPF වියදම් ගිණුම ලාභ ලාභ ගිණුමට දාලා බැලන්ස් කරලා පෙන්නන්න හරි ඔන්න තව වැදගත්ම ටිකක් දැන් මට කියන්න මේ මැයි මාසේ 31 මැයි 31ක් තියෙනවද මැයි 31 පාගේ ජූනි 1 6 1 ඊගේ එතන දිවෙන මනම් 5 31 6 1 ඊගේ හරි 6 1 ජූනි පළවෙනිදා 8900 අපි හිතමු පඩි ගෙවන්නේ 10 වෙනිද කියලා ජූනි 10 සේවකයාට පඩි ගෙවන්නේ මැයි මාස පඩියනේ කීයද පුතේ ජූනි 10 සේවකයා අතර දෙන්නේ ජූනි 10 සේවකයා අතට පඩි ගෙවන්නේ කීයද පුතේ 8992ද නෑ ජූනි මාසේ 10 වෙනිදාට පුතේ මැයි මාසේ අන්තිමට ගෙවිතු 8980 නේද මේ සුද්ධ වැටුප නේද ඒක ජූනි 10 වෙනිදා සල්ලි වලින් ගෙවනවා කොහොමද ලියන්නේ දේ ජූනි 10 සේවකයාගේ සුද්ධ වැටුප සල්ලි වලින් ගෙවනවා දිත්සරාණ කියන්නේ මුදල් බැර ගෙවිය යුතු වැටුප් හරණේ සර් ඔව් මුදල් බැර 8992යි 780යි මේ ගෙවිය යුතු එකේ බැරතදී ගෙවිය යුතු හර එතකොට ඉවරද නේ එතකොට පඩි දවසට පඩි ගෙවුවාම ලියන්නේ මුදල් බැර වැටුප් ගිණුම හර නෙමෙයි පැහැදිලි නේ පුතේ මුදල් බැර ගෙවිය යුතු වැටුප් ගිණුම හර තේරුණේ
පාලන ගිණුමක් මගින් වැටුප් ගිණුම් ගත කරන හැටි පැහැදිලිනේ. හරි. එහෙනම් වැටුප් ගිණුම් ගත කරද්දී ජයනස සටහන් 3යි. පාලන ගිණුමත් එක්ක ලියවෙනවා ඒක බැලන්ස් කරලා යන ගිණුම. දල වැටුප අඩු කිරීම සුද්ධ වැටුප. ඊට පස්සේ ආයතනයේ දායකය වෙනම EPF ETF එක. අඳ ගන්න පොජ්ජන්ලයක් ජයනස සටහන් 4ක් ලියන්න සයිස් එකට. අඳ ගන්න පොජ්ජන්ලයක් ජයනස සටහන් 4කට සයිස් වෙන්නේ. මේ පොජ්ජන්ලයක් අඳ ගන්න මෙතන අඳින්න මෙතන. පොජ්ජන්ලයක් අඳ ගන්න. ජයනස සටහන් 4කට හරියන්න පොජ්ජන්ලයක් අඳ ගන්න. ජයනස සටහන් 4කට සයිස් වෙන්න පොජ්ජන්ලයක් අඳ ගන්න. ඉක්මනට අඳ ගන්න. පුතේ ජයනස සටහන් 4කට සයිස් වෙන්න පොජ්ජන්ලයක් අඳ ගන්න. පොදු ජර්නලය ජර්නල් 4කට සයිස් වෙන්න ජර්නල් 4කට සයිස් වෙන්න පොජ්ජලයක් අඳ ගන්න. ජර්නල් 4කට සයිස් වෙන්න පොජ්ජලයක් අඳ ගන්න. එතනද? හරි. පුතේ 1 2 3 දාලා ලියමු. 1 මේක නේ. ඉස්සරහ ලියන්නේ මොන වැටුපද? දාල වැටුප. 8992යි. ඉස්සරහට කියන්නේ වැටුප් ගිණුම හර වැටුප් පාලන බැර. කියන්නේ වැටුප් ගිණුම හර වැටුප් ගිණුම හර 8992යි. වැටුප් පාලන ගිණුම බැර 8992යි. වැටුප් ගිණුම හර වැටුප් පාලන ගිණුම් බැර වැටුප් ගිණුම හර වැටුප් පාලන ගිණුම් බැර සංලක්ෂයේ දල වැටුප ගිණුම් ගත කිරීම දල වැටුප ගිණුම් ගත කිරීම කියලියන් දල වැටුප ගිණුම් ගත කිරීම කියලියන් හරි දල වැටුප ගිණුම් ගත කිරීම කියලා ලියන්න. ඉවද? ඒ දල වැටුප ගිණුම් ගත කිරීම කියලා ලියන්න. ඊට පස්සේ වැටුපෙන් කරන අඩු කිරීම නේද පුතේ? වැටුපෙන් කරන අඩු කිරීම. පුතේ මේක එකයි තියෙන්නේ EPF 10 විතරයි නේ. දෙක ඉතින් අඩු කිරීම ටික වැටුප් පාලන හර ගෙවිතු EPF බැර. කියන්නේ වැටුප් පාලන හර වැටුප් පාලන ගිණුම හර වැටුප් පාලන ගිණුම හර 899 720යි ගෙවිතු EPF ගිණුම් බැර ගෙවිතු EPF බැර 899 720යි. වැටුප් පාලන හර 899 720යි වැටුප් පාලන හර වැටුප් පාලන හර 899 720යි ගෙවියුතු EPF බැර 899 වැටුපෙන් කරන අඩු කිරීම කියලා ලියන්න. ඒ වැටුපෙන් කරපු අඩු කිරීමනේ පුතේ වැටුපෙන් කරන අඩු කිරීම කියලා සංලක්ෂ ලියන්න. වැටුපෙන් කරන අඩු කිරීම කියලා සංලක්ෂ ලියන්න. ඉවද? වැටුපෙන් කරන අඩු කිරීම කියලා සංලක්ෂ ලියුව නේද පුතේ? හරි. ඊට පස්සේ සුද්ධ වැටුප 3. ඉතින් සුද්ධ වැටුපත් පාලන හර ගෙවියුතු වැටුප් ගිණුම බැර. වැටුප් පාලන ගිණුම හර 8092යි 780යි
8,092.780යි ගෙවිය යුතු වැටුප් ගිණුම් බැල ගෙවිය යුතු වැටුප් ගිණුම් බැල 8,092.780යි වැටුප් පානර 8,092.780යි ගෙවිය යුතු වැටුප් ගිණුම් බැල 8,092.780යි සංලක්ෂයේ ශුද්ධ වැටුප සංලක්ෂ ලියන්න ශුද්ධ වැටුප ගිණුම් ගත කිරීම මේ පියවර 3ක් ඉවරයි ඒ පියවර 3 තමයි පුතේ පාලන ගිණුමත් එක්ක යන්නේ දල වැටුප අඩු කිරීම ශුද්ධ වැටුප හරි ඊට පස්සේ ආයතනයේ දායකයන්නේ මේක එකයි තියෙන EPF වියදම් විතරයි කියන 4 EPF වියදම් ගිණුම හර EPF වියදම් ගිණුම හර 1348.780යි ගෙවිය යුතු EPF බැර 1348.780යි EPF වියදම් ගිණුම හර 1348.780යි ගෙවිය යුතු EPF බැර 1348.780යි සංලක්ෂයේ EPF සේව්‍ය දායකයේ සටහන් කිරීම EPF සේව්‍ය දායකයේ සටහන් කිරීම EPF සේව්‍ය දායකයේ සටහන් කිරීම EPF සේව්‍ය දායකය සටහන් කිරීම EPF සේව්‍ය දායකය සටහන් කිරීම හරි පැහැදිලි නේද හරි පුතේ 362 ඉවරයි 362 මුදේ වැටුප් ලේඛනයක් ගැන හොඳ අවබෝධයක් එන්නේ නැති ආයි 3 සැරයක් හදන්න එච්චරයි වැටුප් ලේඛනය හරි 362 හැදුවපුත ඊට පස්සේ 363 මම බ්‍රහස්පතින්දර තියා ගන්නවා 363 බ්‍රහස්පතින්ද උදේ 8 අනිත් පුතේ අතිරේක පන්ති දැම්මම ඔක්කොම සහභාගී වෙන්නේ නැහැ තාපරාදි පැය දෙකයි පුතේ අතිරේක පන්ති තියෙන්නේ හරි 363 බ්‍රහස්පතින්දර 364ට එන්න දැන් 364 පුතේ මට මතක හිටියේ 2017 නැත්නම් 18 එළවලු මම 18ද කොහෙද ඔක පුතේ 17ද මම 17 හරි 18 හරි මට අවුරුද්ද හරියට මතක නැහැ හරි කොහොම හරි 17 හරි 18 හරි ප්‍රශ්නේ 364 18ද කොහෙද පුතේ සේවකයන්ට වැටුප් ගෙවීම කලමනාකරු දිනදාසර 63000යි ගබඩා පරිපාලක සිරිපාලට 45000යි විකුණුම් සහායක සුගට්ට 27000යි හරි ඊට පස්සේ එහා පැත්තේ පිටුවේ අතිරේක තොරතුරු දෙකක් දීලා 21 මාර්තු මාස දා සියලු සේවකයන්ට වැටුප් ගෙවා ඇත්තේ 5 දේ අඩු කිරීමෙන් පසුය 2021 මාර්තු මාස දා සියලු සේවකයන්ට වැටුප් ගෙවා ඇත්තේ 5 දේ අඩු කිරීමෙන් පසුය සේවක අර්ථසාධක අරමුදල EPF එකට දල වැටුපෙන් 8යි සේවක සුබසාධක අරමුදලට මාසික දායකය 2%යි පුතේ ඔක්කොම පඩියෙන් කපලා 10%යි හැබැයි EPF එකට 8යි සේවක සුබසාධක අරමුදලට 2%යි අඩු කිරීම දෙකක් තියෙනවා පුතේ අඩු කිරීම දෙකක් තියෙනවා මේ ගාන තිබ්බ එකයිනේ EPF එක සේවක දායකය විතරනේ හරි මේකේ අඩු කිරීම දෙකක් තියෙනවා EPF එකටයි සුබසාධක අරමුදලටයි කොහොම හරි පුතේ 8යි 2%යි ඔක්කොම 10%ක් දාල වැටුපෙන් 10%ක් සමාගම සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදලට පිළිවෙලින් දාල වැටුපෙන් 12ක් හා 3ක් දායක වේ EPF වලට සමාගමේ දායකයේ 12යි ETF එකට 3යි හරි අවශ්‍ය වන්නේ පහත ආකෘතියට සමාන ආකෘතියක් භාවිතා කරමින් 2021 මාර්තු මාස දා වැටුප් ලේඛනය. පුතේ 21 මාර්තු මාසේ වැටුප් ලේඛනය ඉල්ලන්නේ. අඳගන්න. 2021 මාර්තු මාස දා වැටුප් ලේඛනය අඳ ගන්න. පුතේ ඔය දීලා තියෙන ආකෘතිය ඔය විදිහට අඳ ගන්න. පුතේ රූල් අර 3-4ක් අල්ල අඳ ගන්න නැත්නම් අපිට ඉඩමදි වෙනවා. වැටුප් ලේඛනයක් අඳ ගන්න. ඔය දීලා තියෙන ආකෘතිය අඳ ගන්න. ඔය දීලා තියෙන ආකෘතිය අඳ ගන්න.
හරිද? අක්කලා දෙක. එන්දද? උඩින් ලියන්න 2021 මාර්තු මාසදා වැටුප් ලේඛනය කියලා ලියන්න. 2021 මාර්තු මාසය සඳහා වැටුප් ලේඛනය කියලා ලියන්න. 2021 මාර්තු මාසදා වැටුප් ලේඛනය කියලා ලියන්න. ඊළඟ වැටුප් ලේඛනය අඳ ගන්න පුතේ. ඔය දීලා තියෙන විදිහට ඉතින් මේ ටික මහතර අඳ ගන්න. අර උඩ විස්තර ලියන ටික පොඩ්ඩක් මහතර අඳ ගන්න. ටූල් 3ක් 4ක් විතර අල්ලන් දැක්කත් කමන්නේ. ඒකගේ නම. හරි. ඉතින් මේක කෙලින්ම දීලා තියෙන දල වැටුපනේ. ඒ කියන්නේ මූලික වැටුප දීමනා දීලා නැහැ. වැඩක් නැහැ නේද? දල වැටුපෙන්නේ කොහොමද ලියන්නේ? කෙලින්ම දල වැටුප දීලා තියෙන. දීමනා දීලා නැහැ මෙයාගේ. දල වැටුප සේවකයාගේ නම කෙලින්ම දීලා තියෙන දල වැටුප. ඒ කියන්නේ අර අඩු කිරීම නේ මූලික වැටුප දීමනා දීලා නැහැ. කෙලින්ම දල වැටුප. කමක් නැහැ ඉතින් අවුලක් නැහැ. අඩු කිරීම දෙකයි. ඉතින් අඩු කිරීම දෙකක් තියෙනවා. අඩු කිරීම දෙකක් තියෙනවා. හරි අඩු කිරීම දෙකයි. අඩු කිරීම දෙක තමයි EPF ඔන්න වරන්තු කියන්නේ සේවකයා. මේක දීලා නැහැ ඔයාලා ලියා ගන්න. EPF සේවකයාගේ දායකය සේවක සුබ සාධක අරමුදල. සේවක සුබ සාධක අරමුදල. ඊට පස්සේ මුළු අඩු කිරීම හරිද අඩු කිරීම දෙකක් තියෙනවා දෙක එකතු වුණේ මුළු අඩු කිරීම හරි මුළු අඩු කිරීම ඔබද මේක 2018 ගන්න ඊට පස්සේ සුද්ධ වැටුප සුද්ධ වැටුප අඩු කිරීම දෙකයි සේවා දායකයෙකු පුතේ මේ මෙතනින් පුතේ දල වැටුප අඩු කිරීම සුද්ධ වැටුප මොකද වැටුප හරි ඊට පස්සේ තියෙන්නේ ආයතනයේ දායකයා ඉස්සලා ගන්න EPF විතරයි තිබුණේ මේක EPF උත් තියෙනවා ETF උත් තියෙනවා පුතේ මේ මෙතන වැදිලා නැහැ ලියා ගන්න EPF සේව්‍යා ETF EPF ETF සේව්‍ය දායකත්වය සේව්‍ය දායකත්වයන් EPF ETF හරි EPF ETF හරිද ඉවනේ ලියන ටික ලියවන්නේ ඔක්කොමනේ අපි ගාන හදමු දෙනා ගාන හදමු සේවකයාගේ නම දාල වැටුප උදේ ඉස්සෙල්ලා ගානේ අඩු කිරීම 1යි තිබ්බේ මේක අඩු කිරීම 2යි ඒ නිසා මුළු අඩු කිරීම කියලා එකක් ගත්තා හරි ඔව් උදේ ඔව්
මුළු අඩු කිරීම සුද්ධ වැටුප EPF විදිහට. සුද්ධ වැටුප තමයි සේවකයට ගෙවන්නේ. හරිද? ඇදලා ඉවරද? ඉතින් ඔක්කොම ඇදලා ඉවරයි නේද? මනීෂ් ඇදලා ඉවරද? ඉවර නේද? හරි එහෙනම් අපි හදමු. හරි. ඉස්සෙල්ලාම සේවකයා කවුද? ජිනදාස. ඉතින් සේවකයන්ට වැටුප් ගෙවීම. ඉතින් මේ ගෙවපු ටික දීලා තියෙන්නේ. ඒ කියන්නේ මොන වැටුපද මේ දීලා තියෙන්නේ? හරි ඉස්සෙල්ලාම ලියන්නකෝ කලමනාකර ජිනදාස. ජිනදාස කියලා ලියන්න බැරි. ජිනදාස කියලා පුතේව දීලා තියෙන්නේ 63000 කියන්නේ සේවකයන්ට වැටුප් ගෙවීම. ඒ කියන්නේ පුතේ මොන වැටුපද දීලා තියෙන්නේ? ශුද්ධ වැටුපනේ. ශුද්ධ වැටුප. අනිත් ළමයිටත් පැහැදිලි පුතේ ඔක්කොම ශුද්ධ වැටුපයි දීලා තියෙන්නේ කියලා. පුතේ දාල වැටුප නෙමෙයි දීලා තියෙන්නේ. සේවකයන්ට ගෙවීම, ගෙවන්නේ ශුද්ධ වැටුප. හරි. එහෙනම් පුතේ ජිනදාසගේ මේ දීලා තියෙන්නේ ශුද්ධ වැටුප 63000යි. මෙතනට දාන්න 63000. ශුද්ධ වැටුප 63000. දාල වැටුපට එහෙම දාන්න එපා. එහෙනම් සිරිපාලගේ ශුද්ධ වැටුප දීලා තියෙන්නේ. සිරිපාල ශුද්ධ වැටුප 45000යි. එතකොට සුගත්ගේ දීලා තියෙන්නේ ශුද්ධ වැටුප. සුගත්ගේ 27000යි. පුතේ මට කියන්න මේ ශුද්ධ වැටුප දීලා තියෙන්නේ දල වැටුපෙන් අඩු කිරීම දෙකක් අඩු කරලා EPF එකට 8යි සේවක සුබසාන් 8යි. මට කියන්න වැටුප 100 නම් දල වැටුප 100 නම් ඔක්කොම වැටුපෙන් කීයක් කපලාද කියන්නේ? දල වැටුප 100 නම් ඔක්කොම පඩියෙන් කීයක් කපලාද පුතේ කියන්නේ? 10ක්. 10ක් EPF එකට 8යි සේවක සුබසාන්කට 2යි 8යි. අඩු කිරීම ඔක්කොම 10යි. එතකොට ශුද්ධ වැටුප කීයද? 90යි. ඔක තේරෙනවනේ? දාල වැටුප 100 නම් මේ අඩු කිරීම දෙක මේක 8යි මේක 2යි 10ක් අඩු කරලා අතර දීලා තියෙන 90යි. එහෙනම් පුතේ දැන් මේ ශුද්ධ වැටුප නේද මේ දීලා තියෙන්නේ? ඒ කියන්නේ මේ 90 කියන එක නේද දීලා තියෙන්නේ? ඔයාට බැරිද මුළු අඩු කිරීම ටික හොයාගන්න? පුළුවන්. පුතේ මුළු අඩු කිරීම ටික හොයාගත්ත හැකි. ඉස්සෙල්ලාම ජිනදාසගේ පුතේ ශුද්ධ වැටුප 63000යි. 63090න් බෙදලා 10න් වැඩි කරාම 63000 කියන්නේ ශුද්ධ වැටුප කියන එකනේ 90 කියන එකනේ. එහෙනම් අඩු කරපු ගාන 10 එනවා. කීයද පුතේ ජිනදාසගේ අඩු කරපු ගාන? 63000ට 90න් 10ක් 7000යි. එහෙනම් පුතේ මෙයාගේ මුළු අඩු කිරීම වල දාන්න 7000. ජිනදාසගේ අඩු කිරීම වලට දාන්න 7000. ජිනදාසගේ අඩු කිරීම වලට 7000 දැම්මද? හරිද දැම්මනේ. එහෙනම් සිරිපාලගේ අඩු කිරීම ටික කීයද කියලා බලන්න. 45000ට 90න් 10ක්. පුතේ සිරිපාලගේ අඩු කිරීම ටික කීයද? නෑ එහෙම අවුලකුත් නෑ පුතේ මලිෂ. එහෙම හරි. හරි. පුතේ 90න් 100ක් බලලා දල වැටුපට දැම්මත් හරි ඈ. එතකොට පුතේ එතන කීයද 5000ද? 45000ට 90න් 10 බලුවා මුළු අඩු කිරීම 5000යි. සිරිපාලගේ මුළු අඩු කිරීම 5000යි. එතකොට සුගතයාගේ මුළු අඩු කිරීම කීයද පුතේ? 27000 බෙදීම 90 වැඩි කිරීම 10. 100 වැඩි කරොත් පුතේ කෙලි වෙන්නේ දල වැටුප ඈ 3000යි. දැන් මට උත්තර දෙන්න. ශුද්ධ වැටුපට අඩු කිරීම එකතු වුණාම එන්නේ මොන වැටුපද? ශුද්ධ වැටුපට අඩු කිරීම එකතු වුණාම හැදෙන්නේ මොන වැටුපද පුතේ කියන්නේ? දල වැටුප. දල වැටුප. එහෙනම් දල වැටුප දාන්න පුතේ 63000යි 7000යි. ජිනදාසගේ දල වැටුප 70000යි. සිරිපාලගේ 45000යි 5000යි කීයද? සිරිපාලගේ 45000යි 5000යි 50000යි.
හරි 50000යි. සුගත්ගේ 27000යි 3000යි 30000යි. 30000යි. හරිනේ? 30000යි. එහෙනම් පුතේ මේ දල වැටුපෙන් 108ක් EPF දායකය. කීයද දල වැටුපෙන් 108ක්? දල වැටුපෙන් 108ක් EPF දායකය. කීයද? 70000ට 108ක් කියන්නේ 5600ද? ඔයගොල්ලන්ට කැල් එක තියෙනවා 5600යි නේද? 70000ට 108ක් කියන්නේ 5600යි. ඒ 102ක් කියන්නේ කීයද? 70000ට 102ක් කියන්නේ 1400යි. නැත්නම් ඉතින් 7000 මෙහෙමත් පුළුවන්. කොහොම හරි ගමන්නේ 1400. හරිනේ? 50000ට 108ක් කියන්නේ 4000ද? 50000ට 108ක් අඩු කරන පුතේ 4000යි. 4000යි. 102ක් කියන්නේ 1000යි. 1000යි. 30000ට 108ක් කියන්නේ කීයද පුතේ? 2400ද? 30000ට 108ක් කියන්නේ 30000 වැඩි ගන්න 0.8. එතකොට එන උත්තර කැල් එක පාවිච්චි කරන්න දැන් ඈ. දැන් කැල් එක ඕනේ. කීයද එතකොට? 2400යි. 2400යි. එතකොට මෙතන 600ද? 600. හරි. ඊට පස්සේ සේව් වේදායකයන් පුතේ. සේව් වේදායකයන් EPF එකට පුතේ 112යි ආයතනයේ සේවක සුබසා ETF එකට 103යි. සුබසාදෙන්ට ආයතනය දාන්නේ පඩියෙන් ගිහුව විතරයි. පුතේ EPF එකට 112යි. 70000ට 112යි කියන්නේ කීයද පුතේ? 70000ට 112යි කියන්නේ කීයද? 8400යි. 103යි කියන්නේ 70000ට 103යි කියන්නේ 2100ද? 2100යි. හරි. 50000ට 100ට 12ක් කියන්නේ කීයද? 6000ද? 6000යි. EPF එක 103යි. 1500ද? ආයතන දායක 1500යි. හරි. සුගත්ගේ 30000ට 100ට 12යි කියන්නේ 3600යි. මෙතනට පුතේ කීයද? 900ද? 900. 900යි. හරි. පුතේ මේක මම ගාන ඉවරලා මේ කරපු නැති දේකුත් මම කියලා දෙනවා ඈ. මේ ගානේ කියලා තියෙන වැටුප් ලේඛනයේ අර්ථ ලියන්නේ විතර නමුත් ඊට අමතරව දෙයක් මම උගන්වනවා. දැන් පුතේ එහෙනම් මේ දල වැටුප් ඉඳලාම එකතු කරන්න. දල වැටුප් ඉඳලාම එකතු කරන්න. දල වැටුප් වල එකතු කීයද? 150000ද? 0.3යි 0.7යි 7යි 5යි 12යි 150000යි. දල වැටුප 1,50,000යි. EPF එකේ සේවක දායකයෙක් කීයද? EPF එකේ සේවක දායකයෙක් කීයද පුතේ? 12000ද? 12000යි. 12000යි. සේවක සුබසාධ කලමුලට කීයද පුතේ? 3000ද? 3000යි. එතකොට මේ 12000යි 3000යි මුළු අඩු කිරීම කීයද? 12000යි 3000යි අතර මේ ටික 15000ද? මුළු අඩු කිරීම 15000යි. සුද්ධ වැටුප කීයද පුතේ? සුද්ධ වැටුප කීයද? 1,35,000 වෙන 250 ග්‍රාම් 1,35,000යි. 1,35,000යි. ආයතන EPF දායකයෙක් කීයද?
පුතේ ආයතන EPF දායකයේ 18000යි 18000යි ආයතන ETF දායකයේ කීයද කියලා බලන්න ආයතන ETF දායකය 0.0යි 1.5යි 6යි 6යි 9යි 15යි එකක් ඉතුරුයි 4500යි 4500යි හරිනේ දැන් ඊට පස්සේ මේ මේගොල්ලෝ අහලා තියෙන දේට උත්තර ලියනවා අපි මේ පළවෙනි එක ඉල්ලන්නේ වැටුප් ලේඛනය විතරයි මම මේක වැටුප් ගිණුම්ගත කරන හැටි උගන්වනවා ඈ වැටුප් ගිණුම්ගත කරන එකක් කරනවා ඉල්ලලා නැහැ මම කරනවා මේක ඉල්ලපු දෙයක් කරලා ඉමුකෝ ඉස්සෙල්ලාම එක හරි වැටුප් ලේඛනය පිළියෙල කරා දෙක පුතේ ආයතනයේ මාර්තු මාස 10 සේවකයන්ට දාන මුළු වියදම පුතේ වියදම් වලට එන්නේ මොනවද මේ දල වැටුපයි ඒක තමයි වැටුප් ආයතන EPF වියදමයි ආයතන ETF වියදමයි ඔය තුනනේ එකතු කරලා පෙන්නන්න පුතේ ආන්නේ මාර්තු මාස 10 සේවකයන්ට දාන මුළු වියදම ලියන්න වැටුප් වියදම 1,50,000යි EPF වියදම පුතේ ආයතන EPF වියදම 18000යි ආයතන ETF වියදම 4500යි එකතුව 0.5යි 8යි 4යි 12යි එකක් ඉතුරුයි 6යි 7යි 172යි 500ද මුළු වියදම තාකලක ලියාගන්න හරිද? හරි. ඉතින් ඔච්චරයි ප්‍රශ්න 172,500 ඔච්චරයිනේ ඉල්ලලා තියෙන්නේ. හරි. දැන් මේක ඉල්ලලා නැහැ ගිණුම්ගත කරන්න. අපි ගිණුම්ගත කරත් කරමු ඈ. මේක මට උගන්වන්න පුළුවන් එතකොට. මේක ගිණුම්ගත කරමු. අපි අඳ ගන්න පොදු ලෙජරය. මේ භාගයට ඉල්ලලා නැහැ. මම මේ කරන්නේ වාට උගන්වන්න. පොදු ලෙජරය කියලා. ඉතින් උඩින් ලියන්න පොදු ලෙජරය. පොදු ලෙජරය හරිද පොදු ලෙජරය කියලා ලියුවා නේද පොදු ලෙජරය ඉස්සලම අද ගන්න පුතේ වැටුප් පාලන ගිණුම රූල් 6ක විතර ගිණුමක් අද ගන්න වැටුප් පාලන ගිණුම වැටුප් පාලන ගිණුම හරි නැන්දද පුතේ මොනවද ලියන්න තුන දාල වැටුප අඩු කිරීම සුද්ධ වැටුප හරි පුතේ පාලන ගිණුමත් එක්ක ලියවෙන්නේ දාල වැටුප අඩු කිරීම සුද්ධ වැටුප ඔච්චරයි පාලන ගිණුමත් එක්ක ලියවෙන්නේ දාල වැටුප අඩු කිරීම සුද්ධ වැටුප ආයතනයේ දායකයන් ටික වෙනම ලියන්නේ ඒක ඊට පස්සේ ආයතනයේ දායකයන් ලියන්නේ ඊට පස්සේ හරිද ඒක හතරවෙනි පියවර ඊට පස්සේ ඒක පාලන ගිණුම සම්බන්ධ නැහැ
එහෙනම් අපි ඉස්සෙල්ලාම ලියන්නේ දල වැටුප. හරි දල වැටුප 1,50,000යි. ගෙව්වා වුණ නැත්නම් ඕනේ වැටුප් ගිණුම. අද ගන්න පුතේ වැටුප් ගිණුම. වැටුප් ගිණුම. වැටුප් ගිණුම ඕනේ. හරි. මේ වැටුප් ගිණුම එපැයි. දල වැටුපට ඕනේ පුතේ වැටුප් පාලන බෑර. ඊට පස්සේ අඩු කිරීම පුතේ මේකේ මුළු අඩු කිරීම වලට ගිණුම නෙමෙයි අදින්නේ. අඩු කිරීම දෙකක් තියෙනවා. ගිණුම් දෙකක් ඕනේ. ගෙවිය යුතු EPF එකයි. පුතේ මේක EPF එකට ගෙවන්න ඕනේ. මේක සුබ සාධක කර්ම වලට ගෙවන්න ඕනේ. ගිණුම් දෙකක් අඳ ගන්න. ගෙවිය යුතු EPF එකයි. ගෙවිය යුතු EPF එකයි. ගෙවිය යුතු සුබ සාධන එකයි. ගෙවිය යුතු EPF ගෙවිය යුතු සුබ සාධක අරමුදල ගෙවිය යුතු සුබ සාධක අරමුදල ගෙවිය යුතු EPF ගිණුමයි ගෙවිය යුතු සුබ සාධක අරමුදලයි. හරිද? වැටුප් ගිණුම ගෙවිය යුතු EPF ගිණුම ගෙවිය යුතු සුබ සාධක අරමුදල් ගිණුම. හරිදනේ? දැන්දද හරිනේ? කොහාගෙන ඉන්න දැන්? දේ සුද්ධ වැටුපට අදින්නේ මොන ගිණුමද? අදින්න එපා. සුද්ධ වැටුපට අදින්නේ මොන ගිණුමද කියලා කියන්න මට. පුතේ සුද්ධ වැටුපට අදින්නේ මොන ගිණුමද කියන්නකෝ. ගෙවිය යුතු වැටුප් ගිණුම. ගෙවිය යුතු වැටුප් ගිණුම මේකේ ඕනේද නැද්ද? ඕන්නේ නැහැ. ඕන්නේ. ඇයි ඕන්නේ නැත්තේ? ඕක ගෙවලා තියෙන්නේ. මේ මාසේ වැටුප මොන මාසෙම ගෙවලාද? මේ මාසේ වැටුප මේ මොන මාසේ මාර්තු මාසේ වැටුප මාර්තු වලම ගෙවලා. ඒ නිසා මොන ගිණුම ඕනේ නැද්ද කියන්නේ? ගෙවිය යුතු වැටුප් ගිණුම ඕනේ නැහැ. පුතේ පැහැදිලි නේද? තේරෙනවනේ? එහෙනම් ගෙවිය යුතු වැටුප් ගිණුම ඕනේ නැහැ. උච්චරයිනේ මේ පස්සේ අදිමු ඈ. ඉතින් ඔක්කොම තේරෙනවද ගෙවිය යුතු වැටුප් ගිණුම ඕනේ නැත්තේ ඇයි කියලා? ළමයි කාටවත් ගැටුනේ නැහැ නේද? මේ ගෙවල ඉවරයි. ඒ නිසා ගෙවිය යුතු වැටුප් ගිණුම ඕනේ නැහැ. එහෙනම් ලියන්නේ මේ තුන. දල වැටුප අඩු කිරීම සුද්ධ වැටුප. ඉස්සරහම ලියන්නේ දල වැටුප. දල වැටුප 1,50,000යි. ඉස්සරහන කියන්නේ පුතේ ගෙව්වා වුණ තැනක මොන ගිණුමට හර වෙන්න ඕනේද? හරිද? නෑ පුතේ ගෙවිය යුතු වැටුප් ගිණුම මේ ගානේ එන්නේ නැහැ. වැහිලා නෙමෙයි ගෙවිය යුතු වැටුප් ගිණුම එන්නේ නැහැ. මම අහනවා ගෙවිය යුතු වැටුප් ගිණුම වැහිලා නේද කියලා. නෑ ගෙවිය යුතු වැටුප් ගිණුමක් එන්නේ නැහැ මේකේ. ඒකයි හේතුව කියලා දෙන්නම්. අරගේ එකක් මේකේ එකක්. එහෙනම් අපිට ඉස්සරම ලියන්න දල වැටුප. වැටුප් ගිණුම හර කොටද බැර වෙන්නේ? වැටුප් පාන්න බෑ. හරිනේ? හරි. දල වැටුප පුතේ වැටුප් ගිණුමට හර කරන්න. වැටුප් පාලන කියලා හර කරන්න 1,50,000. වැටුප් පාලන කියලා වැටුප් ගිණුමට හර කරන්න 1,50,000. වැටුප් ගිණුමට හර කරන්න වැටුප් පාලන කියලා 1,50,000. ඒක වැටුප් පාලන ගිණුමට බැර කරන්න. වැටුප් පාලන ගිණුමට බැර කරන්න වැටුප් කියලා 1,50,000. හරිද? හරිද පුතේ? එහෙනම් දල වැටුප ඉවරයි. ඉතින් දල වැටුප ගිණුම් ගත කරලා ඉවරයි. වැටුප් පාර වැටුප. ඊට පස්සේ වැටුපෙන් කරන අඩු කිරීම. ඉතින් මේකේ අඩු කිරීම දෙකක් තියෙනවා. මොකද්ද? EPF එකට 12000යි සුබ සාධක කර්ම වල 3000යි නා ඒ දෙකටම බැර කොටද හර වෙන්නේ දෙකම. ඉතින් දල වැටුප වැටුප් පාර පාලන ගිණුමට බැර වුණායින් පස්සේ වැටුපෙන් කරන අඩු කිරීම ටික පාලන ගිණුමට හර වෙන්නේ. වැටුපෙන් කරන අඩු කිරීම ටික පාලන ගිණුමට හර. එහෙනම් පුතේ ඉස්සලම් පාලන ගිණුමට හර කරන්න. ගෙවිය යුතු EPF කියලා 12000යි. මේ සේවකයාගේ දායකයෙ පුතේ වැටුපෙන් අඩු කරලා ගෙවන්න ඕනේ. ඒ නිසා ගෙවිය යුතු EPF බැර පාලන හර. පාලන ගිණුමට හර ගන්න ගෙවිය යුතු EPF කියලා
පාලනය කරන අර ගන්න give you EPF කියලා 12000යි 12000යි ඒක give you EPF කියනකොට බැර කරන්න වැටුප් පාලන කියලා 12000යි වැටුප් පාලන කියනකොට අර ගන්න give you EPF කියලා 12000යි give you EPF කියනකොට බැර කරන්න වැටුප් පාලන කියලා 12000යි හරි ළමයිනේ 12000යි ඊට පස්සේ සුබසාධක අරමුදල 3000ක් කපාගෙන ඒකත් පුතේ වැටුප් පාලන හර ගෙවිල් සුබසාධක අරමුදල් බැර වැටුප් පාලන හර ගන්න ගෙවිල් සුබසාධක අරමුදල ගෙවිල් සුබසාධක අරමුදල 3000යි ගෙවිල් සුබසාධනයකට බැර කරන්න වැටුප් පාලන කියලා 3000යි 3000යි හරි ලියුවනේ 3000යි හොඳටම තේරුණානේ ඊට පස්සේ ඉතින් අඩු කිරීම දෙක ඉවරයි දල වැටුප හරි වැටුප් පාර වැටුප් පාලන අඩු කිරීම දෙවනි පියවර අඩු කිරීම ටික ඔක්කොම පාලන කිරීම හරපුතේ අදාළ ගිණුම් බැර තුන්වෙනි පියවර සුද්ධ වැටුප පුතේ සුද්ධ වැටුප ගෙව්වේ නැත්තම් කොහොමද ලියවෙන්නේ පාලන හර ගෙවිතු EPF බැර සුද්ධ වැටුප ගෙව්වේ නැත්තම් පාලන හර ගෙවිතු වැටුප ගිණුම් බැර මට කියන්න මේකේ සුද්ධ වැටුප මොනවා කරලා ඉවරද ගෙවල ඉවරයි දිප්සරහන කියන්න මුදල් බැර වැටුප් පාලන ගිණුම හර මුදල් බැර වැටුප් පාලන ගිණුම හර ඔක්කොටම තේරුණාද පුතේ එහෙනම් මේකේ සුද්ධ වැටුප මුදල් බැර පාලන ගිණුම හර ගෙවලා ඉවරයි ගෙව්වේ නැත්තම් තමයි පාලන ගිණුමෙන් ගෙවිතු වැටුප් ගිණුමට බැර වෙන්නේ මෙතනට පුතේ මුදල් කියලා හර කරන්න 1,35,000 මුදල් කියලා හර ගන්න 1,35,000 හරි දැන් පුතේ දල වැටුප අඩු කිරීම සුද්ධ වැටුප ඉවර නම් මේ පාලන ගිණුම මොනවා වෙන්න ඕනේද දල වැටුප අඩු කිරීම සුද්ධ වැටුප ලියලා ඉවර නම් පාලන ගිණුම මොනලා යන්න ඕනේද පුතේ කියන්න සමානල යන්න ඕනේ නේද බලන්න පාලන ගිණුම සමානල යනවද කියලා බලන්න පුතේ පාලන ගිණුම සමානල යනවද කියලා බලන්න මේ පැත්තේ 1,50,000යි මේ පැත්තේ 1,50,000යි පුතේ පාලන ගිණුම දෙපැත්ත සමානයි 1,50,000ට පාලන ගිණුම දෙපැත්ත සමානයි නේද 1,50,000ට බලන්න පාලන ගිණුම දෙපැත්ත සමානයි 1,50,000ට පාලන ගිණුම දෙපැත්ත සමානයි 1,50,000ට හරි පාලන ගිණුම දෙපැත්ත සමානයි 1,50,000ට හරි නේද ළමයි තේරුණේ හොඳටම හරිනේ හරි ඊට පස්සේ පුතේ සමාගමේ දායකයන් සේවුවගේ දායකයන් ඒකට පාලන ගිණුම සම්බන්ධ නැහැ ආයතන EPF වියදම 18,000යි තාම ගෙවලා නැහැ මොකක්ද ඕනේ ගිණුම් දෙක පුතේ මේක EPF වියදම ගිණුම හර ගෙවිය යුතු EPF බැර එතකන් EPF වියදම් ගිණුම EPF වියදම් ගිණුම එතකන් T ගිණුමක් EPF වියදම් ගිණුම එතකන් T ගිණුමක් EPF වියදම් ගිණුම පුතේ එතකන් T ගිණුමක් EPF වියදම් ගිණුම EPF වියදම් ගිණුම හර 18,000යි give you EPF කියලා EPF වියදම් ගිණුම හර ගන්න give you EPF කියලා 18,000යි EPF වියදම් ගිණුම හර ගන්න give you EPF කියලා 18,000යි give you EPF එකට බැර කරන්න
EPF වියදම් කියලා 18000යි. EPF වියදම් ගිණුමට හර කරන්න EPF වියදම් කියලා මේක පුතේ විභාගෙට ඉල්ලන්නේ නැහැ මම මේ වාට උගන්වන්න මේ කරේ 18 තිබ්බේ වැටුප් ලේඛනයේ අර නිකන් වියදම් තුන ලියන්නේ විතරයි. ඊට පස්සේ පුතේ ආයතන ETF වියදම ලියන්න ඕනේ. ඒකට ගිණුම් දෙකක් ඕනේ. පුතේ ආයතන ETF වියදම ලියන්න ගිණුම් දෙකක් ඕනේ. ආයතන EPF ලියන්න ගිණුම් දෙකක් ඕනේ. EPF වියදම් ගිණුමයි ගෙවිය යුතු ETF ගිණුමයි. EPF වියදම් ගිණුමයි ගෙවිය යුතු ETF ගිණුමයි. අද ගන්න ගිණුම් දෙකක් EPF වියදම් ගිණුමයි ගෙවිය යුතු ETF ගිණුමයි. අද ගන්නටක් ගාලා EPF වියදම් ගිණුමයි ගෙවිය යුතු EPF ගිණුමයි EPF වියදම් ගිණුමයි ගෙවිය යුතු EPF ගිණුමයි අද ගන්න ඉක්මනට නේද? EPF වියදම් ගිණුමයි ගෙවිය යුතු EPF ගිණුමයි අද ගන්න. පුතේ EPF වියදම 4500යි. EPF වියදම් ගිණුම හර ගෙවිය යුතු EPF බැර. EPF වියදම් ගිණුමට හර ගන්න ගෙවිය යුතු EPF කියලා 4500යි. ETF ගෙවිය යුතු ETF ගිණුමට හර ගන්න ETF වියදම් කියලා 4500. හරි ETF වියදම් ගිණුමට අර ගන්න ගෙවිය යුතු ETF කියලා 4500යි ගෙවිය යුතු ETF එකට බර ගන්න ETF කියලා 4500යි. හරිද? හරිද? වැටුප් පාලන ගිණුම බැලන්ස් වෙලා ගියා. වැටුප් ගිණුම ලාභ ගිණුමට දාන්න. හරි EPF වියදම සංලක්ෂ ලිව්වද? ඉතින් අර EPF එකේ ලිව්වේ 18000 ලිව්වේ EPF සේව්‍ය දායකය. මේකට ETF සේව්‍ය දායකය. මට ඒක කියන්න බැරි වුණා මතක වුණා. EPF සේව්‍ය දායකය පිටේ මේ 18000 EPF වියදම් අර ගෙවිතු EPF සංලක්ෂ ලිව්වේ නෑ නේද? තාමනේ හරි. ඉතින් මේක ඉවර කරන්න වැටුප් ගිණුම පාලනය කරන වැටුප් ගිණුම ලාභ ගිණුමට දාන්න. මේ වැටුප් ගිණුම ලාභ ගිණුමට දාන්න 150000යි. වැටුප් ගිණුම ලාභ ගිණුමට දාලා සමාන කරන්න. වැටුප් ගිණුම ලාභ ගිණුමට දාලා දෙපැත්ත සමාන කරලා පෙන්නන්න. හරිද? ගෙවිය යුතු EPF ගිණුම ශේෂ භාගීය ගන්න. ගෙවිය යුතු EPF ගිණුම බැර පැත්ත එකතුව 30000යි 30000 හරට ගන්න. ගෙවිය යුතු EPF ගිණුම බැර පැත්ත එකතුව 30000යි ශේෂයේ භාගයේ 30000යි ශේෂීගේ 30000යි. හරිද උදේ? ගෙවිය යුතු EPF ගිණුමේ හර පැත්තේ භාගයේ 30000යි බැර පැත්තේ 30000යි. ගෙවිය යුතු සුබසාධක අරමුදල් ගිණුමත් ශේෂ කරන්න. ගෙවිය යුතු සුබසාධක අරමුදල් ශේෂ කරන්න 3000යි හර පැත්තේ ශේෂයේ භාගයේ 3000යි බැර පැත්තේ ශේෂීගේ 3000යි. හර පැත්තේ ශේෂයේ භාගයේ 3000යි බැර පැත්තේ ශේෂීගේ 3000යි. අර පැත්තෙන් භාගයේ 3000 බැරබැ EPF වියදම් ගිණුම ලාභ දාන්න. EPF වියදම් ගිණුම ලාභ ගිණුමට දාන්න 18000යි
පුතේ EPF වියදම් කිරීම ලාභ ගිණුමට දාන්න 18000යි හරි පැහැදිලි නේද? ETF වියදම් කිරීම ලාභ දාන්න 4500යි 4500. ගෙවිය යුතු ETF කිරීම තුලනය කරන්න 4000 ශේෂ කරන්න 4500යි ශේෂය පාගේ 4500යි ශේෂීගේ 4500. හරි ඇඳ ගන්න පොත් ජර්නලයක්. ඇඳ ගන්න පොත් ජර්නලයක්. දැන් ඔය ටික විභාගයට ඉල්ලලා තිබ්බේ නෑ අර 2018 ගාන හැදුවනම් පුතේ නිකන් අර වැටුප් ලේඛනයයි අර දාල වැටුපයි EPF එකයි EDF එක එකතු කරලා පෙන්නන්න විතරයි තිබ්බේ. හරිද? පුතේ පොත් ජර්නලය ඇඳද? පුතේ පොත් ජර්නලයේ වැටුප් ගිණුම් ගත කරන්න ඉස්සෙල්ලාම පාලන ගිණුමත් එක්ක ලියවෙන්නේ දල වැටුප අඩු කිරීම සුද්ධ වැටුප පොත් ජර්නලය ඇඳනේ. හරි. ඉස්සෙල්ලාම දල වැටුප 150000යි. ලියන්න. 1 කියලා දාන්න. වැටුප් ගිණුම ආර 150000යි. වැටුප් පාලන ගිණුම් බැර 150000යි. ඉස්සරහන් ලියන්න. වැටුප් ගිණුම ආර 150000යි. වැටුප් පාලන ගිණුම් බැර 150000යි. මේ ජනසරණ ලියන්න වැටුප් ගිණුම ආර 150000යි. වැටුප් පාලන ගිණුම් බැර 150000යි. වැටුප් ගිණුම ආර 150000යි. වැටුප් පාලන ගිණුම් බැර 150000යි. වැටුප් ගිණුම ආර 150000යි. වැටුප් පාලන ගිණුම් බැර 150000යි. ලිව්වද? වැටුප් ගිණුම ආර 150000යි. වැටුප් පාලන ගිණුම් බැර 150000යි. සංලක්ෂයේ දල වැටුප ගිණුම්ගත කිරීම. සංලක්ෂයේ ලියන්න දල වැටුප ගිණුම්ගත කිරීම. මේ සංලක්ෂයේ ලියන්න දල වැටුප ගිණුම්ගත කිරීම. දල වැටුප ගිණුම්ගත කිරීම. දල වැටුප ගිණුම්ගත කිරීම. ඔව් ඔව්. හරි ඊට පස්සේ පුතේ වැටුපෙන් කරන අඩු කිරීම. පුතේ මුළු අඩු කිරීම ටික 15000යි. ඒ 15000 වැටුප් පාලන ගිණුම හර අනිත් ගිණුම් දෙකට බැර. ඒක ලියන්න පුතේ එක ජනසරණක් විදියට. ලියන්න 2 කියලා දාලා වැටුප් පාලන ගිණුම හර 15000යි. 12000 3000යි 15000යි. වැටුප් පාලන ගිණුම හර 15000යි. ලියන්න පුතේ දෙවෙනි ජනසරණ වැටුප් පාලන ගිණුම හර 15000යි. පුතේ මුළු අඩු කිරීම ටික පාලන ගිණුම හර කියලා එකපාර ලියන්නේ. වැටුප් පාලන ගිණුම හර 15000යි. දෙපාරකට ලියන්නේ එකපාර ලියන්නේ. වැටුප් පාලන ගිණුම හර 15000යි. හැබැයි බැර වෙන්නේ ගිණුම් කීයකටද? දෙකකට. ඒ දෙක වෙන වෙනම ලියන්න. බැර සටහන් 2යි. පුතේ හර සටහන් ලිව්වද වැටුප් පාලන ගිණුම හර 15000යි. බැර සටහන් 2යි. ගෙවිය යුතු EPF ගිණුම් බැර 12000යි. ගෙවිය සුබසාධන බැර 3000යි. බැර සටහන් 2 ලියන්න. හර සටහන් ලිව්ව වැටුප් පාලන ගිණුම හර 15000යි. බැර සටහන් 2 ගෙවිය යුතු EPF බැර 12000යි. ගෙවිය සුබසාධක අරමුදල බැර 3000යි. ගෙවිය සුබසාධක අරමුදල බැර 3000යි. හරිනේ සංලක්ෂයේ වැටුපෙන් කරන අඩු කිරීම. වැටුපෙන් කරන අඩු කිරීම. දැන් මතකයි නේද බ්‍රහස්පතින්ද අතිරේක පන්තිය? බ්‍රහස්පතින්ද 8 10 තියරි පන්තිය තියෙනවා අතිරේක පන්තියක් තියරි එකට. හරි. මේ තියරි පන්ති රිවිෂන් පන්ති එකතු කරන්න දෙයක් නැහැ කියලා ඔයගොල්ලන්ට තේරෙනව නේද? මේ ගොඩාක් ගුරුවරු අතගගා ඉඳලා අන්තිමට කරන්නේ තියරි එකක් නැහැ රිවිෂන් එකක් නැහැ දෙක එක ගොඩේ දාලා උගන්වනවා පුතේ. තමයිට තේරුණාද නැද්ද කියලා දාලත් නැහැ ඔහේ ගන්න දැම්මා. මේ ඔයාට තියරි පන්තිය විතර ඉවර කරනවා. ඒකනේ ඒකට වෙනම පන්ති ගාස්තුව කොලෙන් ආය කරන්නේ. රිවිෂන් පන්තිය විතර ඉවර කරනවා. ඒකට වෙනම පන්ති ගාස්තුව ගත්තානේ ඔයගොල්ලෝගේ.
දෙක එකතු කරලා දාන්න උගන්ලා පුතේ මම එන ඉතින් මුල් කාලේ බුරුට පන්ති ගස් දෙයක් ගන්න ඕනේ නැහැ නේ. හරි. හරි පුතේ. වැටුපෙන් කරන අඩු කිරීම කියලා ඊට පස්සේ සුද්ධ වැටුප. පුතේ පළවෙනි එක දාල වැටුප හරි අඩු කිරීම හරි. තුන්වෙනි පියවර සුද්ධ වැටුප නේද? පුතේ සුද්ධ වැටුප ගෙව්වේ නැත්තම් වැටුප් පාලන හර ගෙවිතු වැටුප් බැර. මේකේ සුද්ධ වැටුප ගෙව්වද නැද්ද? ගෙව්වා. සුද්ධ වැටුප කීයද පුතේ? 1,35,000 ඉස්සරහන කියන්නේ. මුදල් ගිණුම බැර වැටුප් පාලන හර. හරි පුතේ. වැටුප් පාලන ගිණුම හර 1,35,000යි. මුදල් බැර 1 ලක්ෂ. පුතේ මේගොල්ලෝ සුද්ධ වැටුප ගෙව්වා. ගෙව්වේ නැත්තම් වැටුප් පාලන හර ගෙවිතු වැටුප් බැර. මේගොල්ලෝ ගෙවපු නිසා වැටුප් පාලන හර මුදල් බැර. ලියන්න. වැටුප් පාලන ගිණුම හර 1,35,000යි. වැටුප් පාලන ගිණුම හර 1,35,000යි. මුදල් ගිණුම බැර 1,35,000යි. වැටුප් පාලන ගිණුම හර 1,35,000යි. මුදල් ගිණුම බැර 1,35,000යි. සල්ලක්ෂයේ ශුද්ධ වැටුප ශුද්ධ වැටුප මුදලින් ගෙවීම සටහන් කිරීම. නැත්නම් මුදලින් ගෙවූ වැටුප් සටහන් කිරීම. නැත්නම් ශුද්ධ වැටුප මුදලින් ගෙවීම. ලියන්න ශුද්ධ වැටුප මුදලින් ගෙවීම. ශුද්ධ වැටුප මුදලින් ගෙවීම. ඉවනේ ළමයි. ශුද්ධ වැටුප මුදලින් ගෙවීම. පුතේ ශුද්ධ වැටුප මුදලින් ගෙවීම කියලා ලිව්ව නේද? හරි. ඊට පස්සේ පුතේ සමාගමේ දායකයන් දෙකක් තියෙනවා. දෙක වෙන වෙනම ලියන්න ඕනේ. EPF සේව් වගේ දායකය, ETF සේව් වගේ දායකය දෙක වෙන වෙනම. දැන් ඊළඟ ජීවන සරණ ETF වියදම 18,000යි. ETF වියදම් හර ගෙවිතු ETF බැර. ලියන්න. ETF වියදම් හර ගෙවිතු ETF බැර. EPF sorry. EPF වියදම් ගිණුම හර 18,000යි. ගෙවිතු EPF බැර 18,000යි. EPF වියදම් ගිණුම හර 18,000යි. ගෙවිතු EPF බැර 18,000යි. EPF වියදම් ගිණුම හර 18,000යි. ගෙවිතු EPF බැර 18,000යි. EPF වියදම් ගිණුම හර 18,000යි. ගෙවිතු EPF බැර 18,000යි. ලිවන්නේ පුතේ. පුතේ අර මතක ඇතුව ටියුට් ගෙදරට හම්බුනොත් හරි ඔයගොල්ලෝ ආයෙත් ඇවිල්ලා ගත්තත් මට මැසේජ් එකක් දාන්න පුතේ ඈ. හරිනේ. ඊට පස්සේ ලිව්වද EPF සේව්‍ය දායකයේ සටහන් කිරීම. EPF සේව්‍ය දායකයේ සටහන් කිරීම නැත්නම් ආයතනයේ දායකයේ සටහන් කිරීම. EPF සේව්‍ය දායකයේ සටහන් කිරීම. හරිද? ඊට පස්සේ ETF වියදම ලියමු. ETF හර 4,500යි නේ. ETF වියදම් ගිණුම හර 4,500යි. ගෙවිතු ETF බැර 4,500යි. ETF වියදම් ගිණුම හර 4,500යි. ගෙවිතු ETF බැර 4,500යි. ETF වියදම් ගිණුම හර 4,500යි. ගෙවිතු ETF බැර 4,500යි. ETF ආයතනයේ දායකයේ සටහන් කිරීම. නැත්නම් ETF වියදම සටහන් කිරීම. ඉවරයි පුතේ. ඉතින් හොඳටම තේරුණාද වැටුප් ලේඛන ගැටලුවක් නැහනේ. එහෙනම් ඉතින් වැටුප් ලේඛන ටික මේ බ්‍රහස්පතින්දා උදේ 8:10 කරාම ඉවරයි ඈ. අතිරේක පන්ති දින මේ බ්‍රහස්පතින්දා. හරි. ඊට පස්සේ පුතේ ලබන ඉරිදා පුතේ පොදුකාර පිරිවැය පටන් ගන්නවා. දෙවනි අනිවාර්ය ප්‍රශ්නේ මුල් කොටස පොදුකාර පිරිවැය කියන්නේ. පුතේ සමාගම් දෙවනි අනිවාර්ය ප්‍රශ්නේ ඒක ලබන මාසේ රිවිෂන් එකේ පටන් ගන්නවා. දැන් රිවිෂන් ටියුට් එක ගොල්ලන්ට දීලා තියෙන්නේ. ඒතර පළවෙනි අනිවාර්ය ප්‍රශ්නේ ආයි. දෙවනි අනිවාර්ය ප්‍රශ්නේ ලබන සතියේ තියරි පන්ති පටන් ගන්නවා. ඒක ආයි රිවිෂන් එකෙත් කරනවා. ඉතින් පුතේ මෙහෙම කරලා කරගන්න බෑ කියන්නේ මාර අපරාධයක් නේ. ඒකයි පුතේ ඔයගොල්ලෝ පාස් වෙන්න බය වෙන්න එපා. හොඳ ප්‍රතිඵලයකට කවුන්සලර් යද්ද හැකි. මාන්සිය. හරි. එහෙනම් පුතේ අදට වැට් ටික මෙතනින් ඉවරයි. හරි.